කිංවත් සන්නට අවසරයි. ඔව්. සනස මේ රටේ ලෝකේ මිනිස්සු මේ කොරෝනා වෛරසය නිසා ලෙඩ වෙලා මැරෙනවා. සනස මේ මැරෙන අය බිය වෙනවා සන්නස. මේ බිය වෙන්න දෙන කරුණ මොනවද සන්නස? ඔව් හැම දිනාටම තුන් තෙරුවන් සරණයි. දැන් මේ ගමේ නගරේ පළාතේ රටේ ලෝකේ මිනිස්සුන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කරන බිය උපද්දවන රෝගයක් තියෙනවනේ පැතිරිලා. එතකොට ඒකට මේ ජාති කුළුමලාගම් ભેද නෑ. ඒ තමයි කොරෝනා වෛරසය. එතකොට ඒක මේ ගමකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. නගරයකට පළාතකට රටකට සීමා වෙච්ච දෙයක් ලෝකේ පුරාම තියෙනවා. එතකොට ලෝකේ පුරාම තියෙනකොට මිනිස්සු වාසය කරනවනේ ගමේ නගරේ පළාතේ රටේ ලෝකේ. එතකොට ඒ අයට තමයි මේ අර වෛරසය හැදෙන්නේ. ඒත් එක්ක මොකද වෙන්නේ? ලෙඩ වෙනවා, සමහරක් මැරෙනවා. මේ රෝගී තත්ත්වය නිසා, මේ වෛරසය නිසා මිනිස්සු හරි බයෙන් ඉන්නේ. මටත් කොරෝනා වෛරසය හැදිලා ලෙඩ වෙයිද? ඊට පස්සේ ලෙඩ වෙලා මැරෙයිද? එතකොට ඒකට මිනිස්සු ලෙඩ වෙන්නත් බයයි, මැරෙන්නත් බයයි. නේද? එතකොට දැන් මේ අහන්නේ මේ විදිහට නොනැත්තන් විදිහට ලෝකේ බය ඇති කරගන්න කරුණු තියෙනවද? දැන් මේ එකක්නේ. කියන එකනේ මේ අහන්නේ. ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොමද තියෙන්නේ? මේ වයසට යෑම, මෝරා යෑම, නාකි වීම, ජරාවටපත් වීම. ලෙඩවීම, ඊළඟට මරණයටපත් වීම. මේ ඔක්කොම තියෙන ඉපදීම නිසා. මෙන්න මේ කරුණු දුකක් නේ. මේ දුකට මේ සත්වයන් බිය වෙන්නේ හරියට හාපු වගේ කියන හාපට වගේ කියන. දැන් අපි දන්නවා හාව මැරෙන්නේ බයටනේ. ආන්නේ වගේ කියනවා මේ ආර්ය සත්‍ය අවබෝධ කරලපු නැති, දුක ගැන අවබෝධයක් නැති, දුකේ හට ගැනීම ගැන අවබෝධයක් නැති, දුකේ නිදහස් වීම නිවන ගැන අවබෝධයක් නැති, මාර්ගය ගැන අවබෝධයක් නැති මේ දෙව් මිනිසුන්, මේ ලෝක සත්වයා මේ ඉපදීම, ජරාව, ලෙඩවීම, මරණය ඉදිරියේ මේ කරුණු හතරට අවබෝධයක් නැතිවීම නිසා මේ කරුණු හතරට තියෙන බියවීම හරියට හාව වගේ කියනවා. මරණයට හාව වගේ බයයි කියනවා. ඊළඟට ජරාවටපත් ලෙඩවීමට බයයි කියනවා. නාකි වෙනවට ජරාවටපත් වෙන එකට බයයි. එහෙමනම් මේ ඔක්කොම දෙන ඉපදීමත් එක්කනේ. ඉපදීමටත් බයයි. දැන් නිරේ උපදින්න බය නැද්ද? බයයි. තිරිසන් ලෝකේ බයයි. පෙරේත ලෝකේ මනුස්ස ලෝකේ මනුස්ස උපදින්න නුවණැත්ත කැමති නෑනේ. දෙවියන් අතර උපදින්න නුවණැත්ත කැමති නෑ. මොකද ඒ හැමතැනම ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවානේ. නේද? එතකොට මනුස්ස ලෝකේ මහා සාර බ්‍රාහ්මණ සිටු ශාස්ත්‍රීය රාජපාවලේ ඉපදුනත් යථාර්ථය තුල කොයිතරම් දුකක් තියෙනවද? නෑ. ඉපදීම තුලත් මේ ලෝක සත්‍යයට බිය උපදින ස්වභාවයක් ආපට වගේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ කරුණු තුනක් සමාජය තුල තිබෙන නිසා. ඒ කරුණු තුන අවබෝධ කරගෙන. ඒක තමයි ඉපදීම, ජරාව, මරණ. කියන මේ දුක කියන කරුණු ලෝකයේ තුල තිබෙන බව තේරුම් අරගෙන ගීගෙදරලා මේ දුක හටගන්නේ කොහොමද කියන කාරණේ තේරුම් ගන්නට යන ගමනකදී බුදු කෙනෙක් පහළ වෙන්නේ කෙනෙක් නේ. ඊට පස්සේ ඒ සඳහා වැඩේ හටගන්නේ කොහොමද? නැතිවීම නිවනයි. ඒ සඳහා
ප්‍රගණය කළ යුතු මාර්ගය මොකක්ද කියලානේ හොයාගෙන යන්නේ. ඒ ගිහිල්ලා මේ අවබෝධ කළා ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වෙන්නේ. නම් මේ ලෝකෙ ඉපදීම ජරා මරණ කියන කරුණු තුන තියෙන නිසායි ඒ කරුණු තුන ගැඹුරින්ම අවබෝධ කරලා ගැඹුරින්ම අවබෝධ කළ උත්මී පහළ වෙන්නේ. ඒ තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. පසීබුදු රජාණන් වහන්සේලා. රහතන් වහන්සේලා. අනාගාමි, සකදාගාමි, සෝවාන්. ධම්මානුසාරි, සද්ධානුසාරි. අය ලෝකේ බිහි වෙන්නේ මේ කරුණු තුන ලෝකේ තියෙන නිසා. නේද? ඉතින් ඒ ගමනේදී එනවා බොහොම පැහැදිලි මේ දෙව් මිනිසුන් මේ සත්වයන් මේ ජීවිතය තුළ බියක් තියෙනවා. නේ? මේ බියෙන් නිදහස් වෙන්න අවශ්‍යතාවයේ තියෙන යුගයක් එක්ක නොනැත්තම් පහළ වුණොත් අන්න ඒ බියෙන් නිදහස් වෙන ප්‍රතිපදාවට ලෝකෙට ඉස්මතු වෙනවා. ඒ තමයි නොනැති බුදුරජාණන් වහන්සේලාගේ යුගය. දැන් මේ යුගය අතුරුදහන් වෙගෙන යන්නේ. එතකොට ඒත් එක්ක තවදුරටත් සිහිනුවන තියෙන ඥානවන්ත ಜಾති කුල මලාගම් ભેදයකින් තොරව ඉන්න නොනැත්තන්ට මේ කාරණේ මුල් කරගෙනත් දැන් වර්තමානයේ අද හිත කියන අනාගතේ තව කොයිතරම් දුක උපද්දවන අභියෝග මේ සත්‍යයන්ට මුහුණ දෙන්න පුළුවන් සිද්ධ වෙයිද අපි දන්නේ නැහැ නේද? ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අපි දන්නවා ශාසනයේ භාග්‍යතුන් වහන්සේ ළඟින්ම හිටිය පිරිස ධර්මාබෝධයට මේ ජාති ජරා ව්‍යාධි සසර දුකින් නිදහස් වෙන්න වීරිය කරපු පිරිස අතර ශ්‍රවණ පිරිස ළඟින්ම හිටියේ කවුද? භික්ෂු භික්ෂුණී. ඊළඟට හිටියේ උපාසක උපාසිකාවන්. එතකොට බුදුරජාණන් වහන්සේ යම් තාක් ධර්මයේ දේශනා කළාද ඒ ළඟම ඉන්න පිරිස අමතලා තමයි දේශනා කරන්නේ නේද? ඒ තමයි පින්වත් මහණෙනි කියලා ආරම්භන්නේ නේද? එතකොට පින්වත් මහණෙනි කියලා ළඟ හිටපු සබ්බ දුක්ඛ නිස්සරණ කියලා ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ කරගෙන ශාස්ත්‍රුන් වහන්සේ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න කැමැති අය විදිහට සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණතායි කියලා පැවිදි වෙච්ච කුල පුත්‍රයන්ට මේ ධර්මාබෝධය කරගැනීමේ ලාභයත් නොකළොත් අනාගතයේ මෙවැනි බිය වලට Tamanට මුහුණ දෙන්න සිද්ධ වෙන බවත් ඊට කලින් මා මේ දේශනා කරපු ධර්මයේ අවබෝධ කරගන්න වීරිය කරන්න කියලා දේශනා කරපු ධර්මයක්. තේන්නනේ? ඔන්න තවක් තියෙන බිය ළඟින් ඉන්න සංඝ පිරිසට. තේන්නනේ? ඒ ගැන වදාළ දිසුම තති අනාගත බය සූත්‍රය. අනාගත බය ගැන වදාළ තෙවන දිසුම. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ 3 වෙනි කොටසේ පංචක නිපාතේ 2 3 අනාගත බය වර්ගය. ඒ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ ළඟින් ඉන්න සංඝයා අමතලා කියා සිටිනවා පින්වත් මහණෙනි මේ අනාගත භය පසකි. ඒ කියන්නේ අනාගතයේ මෙන්න මේ භය පහක් තියෙනවා. කාටද බය තියෙන්නේ? Tamanට. දුකින් නිදහස් වෙන්න මහාන වෙච්ච ඕගොල්ලොන්ට මේ භය අනාගතයේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ බය තේරුම් අරගෙන වීරිය කරන්න කියන පණිවිඩයට තමයි මේ කවුරුද දැන් බය කියන්නේ සිම්නේ සාමාන්‍ය දෙවි මිනිසුන්ට මේ ලෝක සත්‍යයන්ට සැපේ උපද්දවන දෙයක් නෙවෙයි. දුක උපද්දන දෙයක් නේද? දෙකේ දුක උපද්දවන බය ඇති කරන කරුණු මෙන්න මේවා අනාගතේ. ඉතින් ඒ නිසා මේ බය එන්න කරින් ඔබ මේ දේ කරගන්නට කියලා තමයි මේ දේශනාව සංඝයාට. මොකද භාග්‍යතුන් වහන්සේ කියන්නේ ධර්ම ස්වාමීනි ශ්‍රාවකයන් නිවන් මඟට පෙළගස්වන කෙනානේ නේද? ඒ සඳහා අනුශාසනා කරන කෙනානේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ කියා දෙන කෙනානේ. එතකොට ශ්‍රාවකයන්ට මොකද කරන්න තියෙන්නේ? ධර්මය අහලා නුවණ විමසලා තේරුම් අරගෙන වීරිය කරන්න. ශාස්ත්‍රඥ වහන්සේ කරන්නේ මොකද්ද? මඟ
පෙන්වා දෙන. එතකොට මහ පැවිද්ද තියෙන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ සියලු දුකින් නිදහස් වෙන්න. එතකොට සිව්වණක් පිරිසිම ශ්‍රාවකත්වයේ තියෙන සියලු දුකින් නිදහස් වෙන්න. ඒකනේ පැවිද්දන්ට වදාළේ ශ්‍රාවකයන්ට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වගේ දුකින් නිදහස් වෙච්ච මුනිවරු වෙන්න. කීමා උප්පලවන්න වගේ මුනිවරු වෙන්න. උපාසක උපාසිකාවන්ට කාම ලෝකේ දුක අවසන් කරපු ආය බවට පත් වෙන්න. එහෙනම් දුකී අවසන් වීමක් තමයි ශ්‍රාවකයන්ට කරන්න තියෙන්නේ. ඒ සඳහා තමයි මේ උපකාරක දේශනා විදිහට මේ ධර්මයේ දේශනා කළා. ඔව්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අනාගතයේ මෙන්න මේ බය පහක් තියෙනවා. දැන් තියෙන බය මොන පහද? රෝග බය. ඒක කාටත් පොදු. නේද? දැන් පැවිද්දන් වශයෙන් බයක් පහක් ගැන මේ වදාරන්නේ. පැවිද්දන්ට දෙන දුක නිදහස් වෙන්න ළඟින්ම ඉන්න අයට. මොකද සමහර විට දැන් වර්තමානයේ වුණත් සමාජගත අයට රෝගී වෙන්න තියෙන ඉඩකඩ වැඩි. සංඝ පිරිසට එහෙම අසනීප වෙන්න තියෙන ඉඩකඩ සමාජගත නොවන නිසා ලෙඩ වෙන්න තියෙන ස්වභාවය එහෙමත් එකක් තියෙනවනේ. ඒ මුල් කරගෙන සමහර ප්‍රමාදයටපත් වෙන්න පුළුවන් නේද? ප්‍රමාදයට පතලා එහෙම වුණාට මෙහෙම බයක් තියෙනවා අප්‍රමාදී වෙන්න කියන කාරණේ තමයි ඔව් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේකල මේවා පින්වත් මහණනි හටගෙන නැහැ කියනවා. එහෙනම් මේ කියා දෙන බය තාම හටගෙන භාගතුන් වහන්සේ 2500ක් ගිය තැන මේ ධර්මයේ දේශනා කරන සාස්ෘණ වහන්සේ වැඩ ඉන්නවනේ. ධර්මයේ තියෙන ශ්‍රාසනික සාරය ලැබු රහතන් වහන්සේලා මාර්ගඵලලාභී වැඩ ඉන්නවා. ඒ නිසා ධර්මයේ පවතිනට පිරිහෙන්න තියෙන අතුරුදහන් වෙන්න තියෙන කරුණු අඩුයි. නේද? බුදුරජාණන් වහන්සේ වදාළන මහණෙනි අනාගත බය පහක් තියෙනවා. මේ පහ තාම හටගෙන මෙකල හටගෙන නෑ. හටගන්නේ කොහෙද? කවද්ද? අනාගතේ. ඒ කියන්නේ මේ වර්තමාන දැන්. භාගතුන් වහන්සේ ධර්මයේ කියා දෙන යුගයේ ඉඳන් ඒ මොහොතේ ඉඳන් අනාගතයට තමයි මුහුණ දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 2560කුත් අවසන් වෙලා. ඔබ විසින් මේ දැනගත යුත්තේ පින්වත් මහණනි මේ අනාගත බය පහක් තියෙනවා. මේ පහ තාම හටගෙන නැහැ. ඒ කාරණේ ඔබ තේරුම් ගන්න කියනවා. දැනගන්න කියනවා. දැනගෙන ඒවා ප්‍රහාණය කරන්න වීරිය කරන්න කියනවා. තේරෙනව නේද? ඒකට බය දුක උපද්දවන දෙයන්නේ. බයට බය දුක උපද්දන දෙයක් නෑ. නුවණැත්තෝ දුක තුල වාසය කරන්න කැමතිද? නෑනේ. සැපේ පිණිස. එහෙනම් මේ දේ කරන්න කියන පණිවිඩය තමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් මේ බය අනාගතේ හටගන්න මේ බය වලට මුහුණ දෙන්න අකමැති නම් ඔබ මේක කරන්න මෙන්න මේ පහ. ඒ මං කියා දෙන විදිහට සංවර වෙන්න. එතකොට ඔබට මේ අනාගතේ මේ බය පහට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නෑ. ඒ පහ මොකක්ද කියලා අහනවා. ඔන්න අහන අය ධර්මයේ පැත්තට ඒ කවර පසක් ඒ කරුණු පහ මොකක්ද කියලා හෙව්වා. ඊට පස්සේ ඒ තමයි කියනවා පින්වත් මහන්නේ අනාගතේ අභාවිත කය ඇති. අභාවිත කය කියන්නේ උන් අනාගතේ කියන්නේ කයින් සිල්වත් නැති. තේනවනේ? අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති. තේනවනේ? අභාවිත කය ඇති කියලා කියන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ කියලා. සසර දුකින් නිදහස් වීම පිණිස කයින් යම් අකුසල් ප්‍රහාණය කළා කුසල් උපදවා ගැනීමට කයෙන් පුරුදු කළ යුතු යම් ගුණයක් ඇද්ද? ඒව පුරුදු කරන්නේ නැහැ. තේනවද? අනාගතේ අභාවිත කය ඇති. ඒ කියන්නේ අකුසලයට තමයි බර ප්‍රමාදීව වාසය කරන. අභාවිත සිල් ඇති. අභාවිත සිල් ඇති කියන්නේ කයයි වචනේ සංවර බව සීලයයි. තේන්නව නේද? ඒ වගේම ඒ කියන්නේ කයෙන් වචනයෙන් රැස් වෙන නිවන පිණිස අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවා ගත යුතු කුසල් වැඩෙන විදිහට කායික සංවර බවක් දියුණු කළ යුතුද? වාචසික සිල්වත් බවක් දියුණු කළ යුතුද? ඒක නැති. තේන්නනේ? අභාවිත සිත් ඇති නිවන පිණිස සිතින් අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවා ගන්නට
නුවණින් විමසලා තේරුම් ගත යුතු යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීම පිණිස හිතන් නැති ඒ වගේම අභාවිත ප්‍රඥායති. ඒ කියන්නේ අකුසල් ගැන, අකුසල් මුල් ගැන, ආදීනව ගැන. කුසල මුල් කුසල ආනිසංස ගැන නුවණ උපදවා ගන්න වීර්ය කරන්නේ නැති. තේරුණානේ? අභාවිත ප්‍රඥා. ඒ වගේම මේ විදිහට පින්පව් සුගති දුගති ඊට පස්සේ කර්ම මෙලොව පරලොව කර්මඵල ඊට පස්සේ සංසාර ගමන හේතුඵල ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විසුදුම නිවන ඒ වගේම අර මුලට කියන සේවනයේ කළ යුතු නුකුලුත් ඇසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා මේ ආදී ප්‍රඥාවෙන් දැන ගැනීම පිණිස මහන්සියක් ගන්න නැති භික්ෂු පහළවන්නා හුයේ අනාගතේ. ඔන්න කියනවා. කද කියන අනාගතේ අභාවිත කය ඇති. නිවන පිණිස දියුණු කළ යුතු කයින් යම් දාමයක් ඇද්ද? අකුසල් ප්‍රහාණය කළා කුසල් දියුණු කර ගැනීම පිණිස. එහෙම කරන්නේ නැති පිරිසක් අනාගතේ පහළ වෙනවා. අභාවිත සිල් ඇති. අකුසල් ප්‍රහාණය කළා කුසල් පුදවාගෙන සිත පිරිසුදු කර ගැනීම පිණිස කය වචනය සිල්වත් බව දියුණු කරන්නේ නැති. අභාවිත සිත් ඇති. නීවරණ ප්‍රහාණය කරලා සමාධිය උපදවා ගැනීම පිණිස කුසල් සිත් වඩන්නේ නැති. අභාවිත ප්‍රඥා ඇති. තේන්නනේ? ඔව් අභාවිත ප්‍රඥාර විදිහට කුසල අකුසල් දුක ගැන, සමුදය ගැන, නිරෝධ මාර්ග ගැන, ආර්ය සත්‍ය අවබෝධය ගැන අවබෝධයට පිණිස සිහිනුවන පාවිච්චි කර උපදවා ගන්න නැති ප්‍රඥාව උපදවා ගන්න නැති. දුකේ හට ගැනීම නැති මාර්ග ගැන අවබෝධ කර ගැනීම ප්‍රඥාව දියුණු කරන්නේ නැති භික්ෂූහු 15 වූ අනාගතේ 15යි අනාගතේ 15යි. එසේ අභාවිත කයින් යුතු අභාවිත සීලේ කය වචනය අසංවරයෙන් යුතු අභාවිත සිතින් යුතු නීවරණ සහිත වූ අභාවිත ප්‍රඥාවෙන් යුතු ආර්ය සත්‍ය අවබෝධය ගැන නුවණ නැති අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ භික්ෂු අන්‍යයන් උපසම්පදා කරති. පැවිදි කරලා උපසම්පදා කරනවා කියන පිරිස අනාගතේ. එතකොට උපසම්පදාට සුදුසුද? දැන් උපසම්පදා සූත්‍රවල දේශනාවේ තියෙන කරුණු ගොඩාක් තියෙනවා. ඔව් ඒකෙදි මූලික වශයෙන් ගන්නේ විනය ගත්තොත් ආපත්‍ති දනීද, ඇවැත් දනීද, අනාපත්‍ති වරද නොවන දේ දනීද, ලහුකාපත්‍ති දනීද, බරපතල නොවන ඇවැත් දනීද, ගරුකාපත්‍ති දනීද, ගරු ඇවැත් දනීද, වස් 10ට 10ට වැඩි වේද විනය මූලික වශයෙන් ගත්තොත් පැවිදි සාමණේර උපසම්පදා කිරීමට මේ භික්ෂුවට තියෙන සුදුසුකම් 10ට 10ට වැඩි වේද. ඊට පස්සේ විනය ධර්මයේ ශ්‍රද්ධා හිරියොතම් පිරිය පඤ්ඤා සතර සතිපට්ඨානේසු සූපත්තිත චිත්තෝ ආදී වශයෙන් යුතු ධර්මාභෝධයෙන් යුතු භික්ෂුන්ට තමයි වීර්ය කරන අයට තමයි සාමණේර පැවිද්දට හෝ කෙනෙක්ව සාමණේර කරන්න පුළුවන්. උපසම්පදාවට සුදුසු. ඒ කියන්නේ සීක බල ධර්මයන්ගෙන් යුක්ත වෙන කෙනෙක්ට. නේද? ඒ කියන්නේ අය ප්‍රමාදය අයද එහෙනම් මේ පැවිදි සාමණේර උපසම්පදාවට බුදුරජාණන් වහන්සේ සංඝයාගේ සුදුසුකම් විදිහට සුදුසු කියන්නේ ප්‍රමාදී පිරිසද සාමණේර පැවිදි උපසම්පදාවට සුදුසු සංවිධියට ගුරුවරුන් විදිහට දේශනා කළා තියෙන්නේ අප්‍රමාදයටද? අප්‍රමාදයටනේ. එතකොට දැන් මේ අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති අය ප්‍රමාදීද අප්‍රමාදීද? එතකොට ඒ අය ප්‍රමාදීද අප්‍රමාදීද? ප්‍රමාදීනේ. එතකොට ප්‍රමාදී මේ ශාසනයේ ප්‍රමාදී අයගේ නිසාද පවතින්නේ අප්‍රමාදී අය නිසාද? අප්‍රමාදී අය නිසා නෑ. එතකොට ප්‍රමාදී එතන ප්‍රමාදී අයටද පැවිදි උපසම්පදාව කරන්න තියෙන අප්‍රමාදී අයට. එතකොට හැබැයි අනාගතේ ප්‍රමාදීව වාසය කරන භික්ෂූන් පැවිදි උපසම්පදා කරන්නේ අනාගත බයක්. උන් අනාගත එකල එහෙම තුන්නේ නෑනේ මේකල. ඒ භික්ෂු ඔවුන් අදි සීලේ අදි චිත්තේ අදි ප්‍රඥායේ හික්මවන්නට අසමත් වෙති. භික්ෂුන් අදි සීලේ
සාමනීර උපසම්පදාදී ඔව් සීලයන් වල ඒක ගැඹුරින් කතා කරන්න පුළුවන් කරුණු ඉස්සරහට තියෙන අපි දැනට එහෙම හිතාගමුකෝ. මේක දේශනාවක්නේ. ඔව් අජිතිත්තේ රූපාරූප ධ්‍යාන ආදියෙන් උපදවා ගන්නට අර පැවිදි කරන සාමනීර උපසම්පදාවල් පිරිසට ශිෂ්‍යයන් පිරිස හික්මුවන්ට ඒ අය දක්ෂ වෙන්නේ නැහැ කියනවා. අදි ප්‍රඥාවේ හික්මවන්නට ඔව් මගේ මම වෙමි මගේ ආත්මය කියලා පිළිගත්ත මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මමත්ෙන් හිස්සු ඒ බව සාන්ත ප්‍රණීතයි නැති තැන නිවනයි කියලා තමන් පැවිදි කරන සාමනීර උපසම්පදා තමන්ගේ ශිෂ්‍ය පිරිස හික්මවන්නට උමනා කරන දස කතාවෙන් අනුග්‍රහ කරන්න ඒ අය දක්ෂ නැහැ කියනවා අනාගතේ. අර පැවිදි කරාට ඒ අයට පැවිද්ද තුල දියුණු කළ යුතු ආදි සීලයට, ආදි සමාධිය, ආදි චිත්තයට, ආදි ප්‍රඥාවේ හික්මවන්නට ඒ අය දක්ෂ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එවිට වුණුන් අභාවිත කය ඇත්තෝ ඊට පස්සේ අර ශිෂ්‍ය පිරිස මොකද වෙන්නේ? ගුරුවරුන්ට බෑනේ පැවිදි කරාට ශිෂ්‍ය පිරිස හික්මවන්නට. ඊට පස්සේ ශිෂ්‍ය පිරිස මොකද වෙන්නේ? ඔවුන් අභාවිත කය ඇත්තෝ නිවන පිණිස උපකාර වෙන කයෙන් යමක් කළ යුතුද අකුසල් ප්‍රහාණය කළ කුසල් පුදවා ගන්නට ඒ අය ඒකට දක්ෂ නෑ. අභාවිත සිල් ඇත්තෝ නිවන පිණිස අකුසල් ප්‍රහාණය කළ අකුසල් පුදවාගෙන සිත පිරිසුදු කර ගන්න කයින් වචනයෙන් කරන්න ඕන දෙයක් දන්නේ නෑ. ඒ ගුරුවරු දන්නේත් නැත්නම් ගෝලියෝ දන්නේ නෑ. අභාවිත සිත් ඇත්තෝ අභාවිත සිත් ඇත්තෝ කියන නීවරණ ප්‍රහාණය කරලා කුසල් උපදවාගෙන රූප අරූප ධ්‍යාන උපදවා ගන්නට වාංශයක් වීරියක් නෑ. උපදවා ගන්නේ නෑ. ඇයි ගුරුවරුන්ටත් නෑ. අභාවිත ප්‍රඥායතු ආර්ය සත්‍ය ගැන ඊළඟට ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මමත්වෙන් තොර වූ බව ශූන්‍යතාවය ගැන ඒ ඇයිට මේ ශිෂ්‍යයන්ට අවබෝධයක් නෑ. මොකද ගුරුවරුන්ටත් නෑ. මොකද ගුරුවරුන්ටත් නැත්නම් මොකද්ද? අභාවිත කයකුත් නැහැ, අභාවිත සීලයකුත් නැහැ, අභාවිත සිතක් තියෙන්නේ, සමා වෙන්න. අභාවිත කයක් තියෙන්නේ, අභාවිත සිල්, අභාවිත සිත්, අභාවිත ප්‍රඥාව. තමයි තියෙන්නේ. අභාවිත කය කියලා කියන්නේ නිවන පිණිස කයින් යමක් කළ යුතුද ඒවා කෙරෙන්නේ නැහැ. ගුරුවරුන්ගෙත් නැහැ, ගෝලෙත් නැහැ. නිවන පිණිස උපකාර වෙන කය වචනේ සිල්වත් බව නම් දියුණු කළ යුතු සිල්වත් බවද ගුරුවරුන්ටත් නැහැ, ගෝලයන්ටත් නැහැ. අභාවිත සිත් ඇතු ගුරුවරු නීවරණ සහිතයි, සමාධිය නැහැ. ගෝලයන්ටත් නීවරණ සහිතයි, සමාධියක් නැහැ. ඊළඟට ගුරුවරු දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය නැහැ. ඒ ගැන සිහිනුවන නැහැ. ගෝලයන්ටත් ඒ ගැන අවබෝධයකුත් සිහිනුවනකුත් නැහැ. එසේ අභාවිත කයින් යුතු, එසේ අභාවිත සීලෙන් යුතු, අභාවිත සිතෙන් යුතු, අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ භික්ෂුව අන්‍යයන් උපසම්පදා කරති. ඔන්න එතකොට නුසුදුසු අය තමයි මේ ශාසනය දැන් පවත්වන්න අත ගහලා තියෙන්නේ. කරති. ඒ භික්ෂුත් ඔවුන් අදිසීලේ අර වැඩපිළිවෙල දිගටම කරගෙන යනවා. හැබැයි ශාසනික වශයෙන් ශාසනය ගොඩක් බොහෝ කාලයක් පවතින උවමනා කරන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කරන වැඩපිළිවෙල නෑ. ඒකේ වෙන්නේ මොකද්ද? ශාසනය අතුරුදහන් වෙන්න කාරණයක් තමයි සිද්ධ වෙන්නේ. අනාගතයේ ආදි චිත්තේ ආදි ප්‍රඥායි හික්මවන්ට ඔවුන් අසමත් වෙති. ගුරාට තිබුණෙත් නෑ. ගෝලියොත් වැඩි හිටි වෙලා ගෝලියොත් කරන්නේ මොකද්ද? ඒ දීම. එවිට ඔවුන් අභාවිත කය ඇත්තෝ, අභාවිත සිල් ඇත්තෝ, අභාවිත සිත් ඇත්තෝ, අභාවිත ප්‍රඥා ඇත්තෝ වන්නාවිය. අර පරම්පරාව එහෙම දිගටම යනවා. මහණනි මෙසේ ධර්මයේ පිරිහීමෙන් දැන් ධර්ම විනය ඉස්මතු වෙනවද අතුරුදහන් වෙනවද? ඇයි බබලන්න ගුරුවරුන්ගේ වැඩපිළිවෙලකුත් නැහැ? ගෝලයන්ගේ වැඩපිළිවෙලකුත් නැහැ. එහෙමනම් ගුරුවරුන්ගේ වැඩපිළිවෙල තුල ධර්ම විනය ඉස්මතු වෙන්නේ බබලන්න මාර්ගඵලලාභීන් බිහි වෙන වැඩපිළිවෙල නැහැ. ඊට පස්සේ ඒ ගුරුවරු ශිෂ්‍යයන්ට දෙන දේකුත් නෑ. දෙනවා එක දෙයක්. ගුරුවරු අප්‍රමාදද අප්‍රමාදද? ප්‍රමාදෙද? එතකොට ප්‍රමාදී ගුරුවරුන්ගෙන්
අප්‍රමාදී ගුරුවරුන් ගෝලයන්ට දෙන ශාසනික වැඩපිළිවෙලින් ශාසනය බබලන්නීමක් වෙනවනේ. හැබැයි ප්‍රමාදී ගුරුවරු ප්‍රමාදී ගෝලයෝ හැදුවොත් ගුරු නිසා ඒ ගුරුවරුන් නිසා ඒ ගෝලයන් නිසා ශාසනය බබලන්නේ නැහැ. මෙතකොට ඒ ප්‍රමාදීව වාසය කරන ගුරුවරුන් අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති. ගුරුවරු ප්‍රමාදීන් ඉඳලා අභාවිත ගෝලයෝ හදනවා තමන්ගේ රටාවටම. ප්‍රමාදී කායික ක්‍රියාව ඇති. ප්‍රමාදී සිල් කියන්නේ සිල්වත්කම් අඩු. සමාධියක් නැති නීවරණ. අවබෝධ ඥානෙන් තොර වූ පිරිසක් හදනවා. එතකොට වෙන්නේ මොකද්ද? ගුරුවරයෝ ප්‍රමාදයි, ගෝලෙත් ප්‍රමාදයි. එතකොට ශාසනීය බැබලීම නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පිරිස දිගටම ඒ අයමයි පැවිදි උපසම්පදා කරගෙන යන්නේ. බුදුරජාන් වහන්සේ වදාළා එහෙනම් මේ ප්‍රමාදීව වාසය කරන වැඩපිළිවෙලේ මේ ගුරුවරුන්ගේ ගෝලෙන්ගේ පරම්පරාගත වැඩපිළිවෙලේ අකුසල් ප්‍රහාණය කරලා බුද්ධ ශාසනයේ සබ්බපාපස්ස අකරණං කුසල් උපදවාගෙන සති බෝධිපාක්ෂ ධර්ම වඩලා සචිත්ත පරිඋදපනං රාග දේශ මොහ නැමැති අකුසල් මුල් ප්‍රහාණය කරලා සුදු සිතක් පිරිසුදු සාන්ත නිවන අවබෝධ කරන පිරිසක් බිහි වෙනවද? නෑ නේ. එතකොට එහෙනම් මේ පිරිස ප්‍රමාදීව වාසය කරනකොට ගුරු ගෝල මාර්ගඵලලාභින් බිහි වෙනවද? බිහි වෙන්නේ නැහැ. මාර්ගඵලලාභින් බිහි වෙන්නේ නැත්නම් මාර්ගඵලලාභින් බිහිමත් එක්කනේ බුද්ධ ශාසනයේ බබලන්නේ. ඒ බබලීම තියෙනවද? බබලීම නැහැ. එහෙනම් ධර්මයයි විනයයි බබලන්නේ නැහැ. මොකද වෙන්නේ නම් අතුරුදහන් වෙලා යනවා. ඒ මොකද ශ්‍රාවකයෝ ප්‍රමාද නිසාද අප්‍රමාද නිසාද? ප්‍රමාද නිසා. ඒලකට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මෙසේ ධර්මයේ පිරීමෙන් විනය පිරිහියන්නේද? සීල සමාධි ප්‍රඥා නෙමෙයි අතාරින්නේ නේද? ඔව් කය වචනේ සංවරයේ විනය සීලයයි. ආභි සමාචාරික වතේ නම් තියෙනවා. එතකොට මේවා අත්හැරියට පස්සේ විනය අතාරිනවා. බුදු විනය කියන්නේ සීලය. සීලේ සමාධි සම්වත්තනිකං සීලයන්. සීලය තමයි සමාධියට උපකාර කරන්නේ. එතකොට සමාධිය උපකාර කරන්නේ ප්‍රඥාවට. ඉතින් නෝනේ විමසන්න හිතේ එකඟ බවක් තියෙන්න බෑ. ඒ සමාධිය. සමාධියක ඇති වෙන්න නම් එයා සිල්වත් වෙන්න ඕනේ. නේද? ඔව්. එතකොට කය වචනේ සංවර බව සීලයයි. එතකොට කය වචනේ සංවර බව නැත්තම් සිල්පද ආරක්ෂා වෙනවද? නෑ. සිල්පද ආරක්ෂා වෙන්නේ නැත්තම් කය එයාගේ හිත විසිරිලා පසුතැවීම නැද්ද? දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ දුස්සීල කෙනාගේ දුස්සීල බව ඉලක්ක වෙලා තියෙන හිතේ විපිලිසර භාවයට. නම් සිල්වත් කෙනාගේ සිල්වත්කම ඉලක්ක වෙලා තියෙන මොකටද? විපිලිසර බව නැති බවට. එහෙනම් දුස්සීල නම් එයාගේ හිත විසිරිලා නැද්ද? විසිරිලානේ. එයාට නීවරණ සහිතයි. සමාධියක් තියෙනවද? නෑනේ. ප්‍රඥාව? නෑ. එහෙමනම් මෙතනදී එහෙනම් මේ ප්‍රමාදීව වාසය කරන අනාගත සංඝයාගෙන් ප්‍රඥාව වැඩෙන්න උපකාර වෙන්නේ සමාධිය නෑ. නිවන සහිතයි. එතකොට සමාධිය වැඩෙන්න උපකාර පරිසරය නැත්තේ සිල්වත්කමේ අඩුව. අභාවිත කය ඇති සිල් ඇති නිසා. ඊට පස්සේ පරම්පරාව එහෙම දිගට යනකොට මූලික ධර්ම විනය වාග්තුන් වහන්සේ තමයි ධර්ම විනය තුල වැඩ ඉන්නේ. නේද? සාස්ත්‍රුන් වහන්සේ. එතකොට මේ ධර්මයයි විනයයි ශ්‍රාවකයන්ගේ අප්‍රමාදී බවත් එක්ක මගපල වීරිය කරලා මගපල උපදවා ගැනීම තුන තමයි ශාසනය බබලන්නේ. නේද? අදින බබලන්නේ. එතකොට ප්‍රමාදීව වාසය කරන පිරිසකට ශාසනය බබලනවද? ධර්ම විනය ඉස්මතු වෙනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට දිගින් දිගට ගුරු ගෝල නුසුදුසුකම් ප්‍රමාදීව වාසය කරලා කල යුතු දේ පැවිද්දන් විදියට නොකර අභාවිත කය අභාවිත සිල් අභාවිත චිත්ත අභාවිත ප්‍රඥා විනිත වාසය කිරීම තුල මොකද වෙන්නේ? ධර්මයයි විනයයි දෙකම අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ මේ විදිහට බුදුරජාන් වහන්සේ වදාලා මෙසේ ධර්මීය මේ මහණෙනි මෙසේ ධර්මයේ පිරීමෙන් විනය පිරීගෙන යන්නේ. කියන්නේ සිල්වත්කම් පිරියන් මෙය විනය පිරීමෙන් ධර්මයේ පිරිහියන්නේ. එකට එක ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. අනාගතේ මෙකල මේ හටගෙන නැත්තේ බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි
මේ පළවෙනි අනාගත බයයි. මොකද මේකල මේ හටගෙන නැහැ කියන භාගතුන් වහන්සේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවනේ. අනාගතේ හටගන්නේ මේ කවදා හටගන්නේ අනාගතේ. ඒ කියන්නේ දැන් හටගෙන නැද්ද මේක? හටගෙන තියෙනවා. පිළිගත්තත් නැතත් සත්‍ය එකයි. මේක කාටවත් නින්දා පහස කරන එක නෙමෙයි. හැබැයි එක දෙයකට නින්දාව ලැබෙනවා. මොකේද? අකුසලයටයි ප්‍රමාදයටයි. එහෙම නැතු කාටවත් නින්දා පහස කරන එක නෙමෙයි. දැන් මේ අපි කතා කරන්නේ අපගේ ධර්මරාජයන්න් වහන්සේ. අකුසල් ප්‍රහාණය කරලා වදාළ ධර්මයේ කුසල් උපදවාගෙන සිත පිරිසුදු කර ගැනීම පිණිස දසදහසක් ලෝක ධාතුව කම්පා කරවමින් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මහා කරුණාවෙන් දේශනා කරපු ධර්මයේ තමයි අපි මේ කතා කරන්නේ. එතකොට ශ්‍රද්ධාවන්තකින් නම් පිළිගන්න ඕනනේ. ගැටෙන්න කාරණා නැහැ. එහෙනම් පළවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා මේක අනාගතේ තමයි හටගන්නේ දැන් හටගෙන නැහැ. ඒ නිසා ඔබ විසින් මේ දැනගෙන අනාගතේ මෙහෙම බයක් තියෙනවා. එහෙනම් අනාගතේ මේ පිරිසක් ඉදිරියේ කෙනෙකුට දුකින් නිදහස් වෙන්න මහල් පැවිදි වෙන්න ඕන කියලා හිතුනොත් වැඩක් තියෙනවද? ඒකට අද මොකද තාත්තේ? නෝනත්තන්ට ඒකේ විසඳුම් බාරයි. කලාතුරකින් ඉන්නවා බහුතරයක් තුල ඒක දැක ගන්න පුළුවන්කම. මොකද ධර්ම විනය සජීව වර්තමානයේ වාර්ගඵල මේ ගිහි පැවිදියයි කතාබස් කිරීමක් තියෙනවා පැවිදි අතර. නෑ කියන්නේ එතන ප්‍රමාදය සත්‍ය එකයි. ඒ නිසා පින්වත් මහණෙනි ඒ අකුසල් අනාගතේ හටගන්නේ ප්‍රමාදයේ දැම්ම ඒවා ප්‍රහාණය කරන්න වීරිය කරන්න කියනවා. එතකොට අනාගතේ බයට මුහුණ දෙන්න උවමන නෑනේ. පළවෙනි එක. ඔන්න 50. දැන් ඒත් එක බලනකොට මේ කොරෝනා ප්‍රශ්නේ මොකද්ද? ඒක මහ ලොකු දෙයක්ද? ඈ? නේ? කොරෝනා නිසා කෙනෙක් මරුණට දුගතිය යනවද? නෑනේ. උපන් කෙනා මැරෙනවමයි. නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මැරෙන්න බය පින් කරගත්ත අයද පව් කරපු අයද? මැරෙන්න බය කවුද? පව් කරපු අයයි පින් කරගත්තේ නැති අයයි. එතකොට පව් කරලා නැත්තම් පින් කරලා නම් මගපල් ලැබලා ඉන්න කෙනෙක් එයා මැරෙන්න බයද? මාසේ පඩිය බලාගෙන ඉන්නවා වගේ මේකෙන් පැනගන්න ඉන්නේ කොහෙ යන්නද? දෙවියන් අතර උපදින්න නේද? එහෙනම් පින් කරගත්ත අයට මේක බය වෙන්න දෙයක් නෑ. අපි බලන්න ගිහි පැවිදි කවුරුත් කොතනද ඉන්නේ කියලා. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ මහණනේ ඒ වගේමයි අනාගතේ මීට 2560කට කලින් තමයි මේ කාරණේ කියන්නේ. අනාගතේ අභාවිත කය ඇති. ඒ කියන්නේ කයින් දිනු කළ යුතු නිවන පිණිස පැවිද්දන්ට නෙමෙයි ගුණධර්ම පුරුදු කරන්නේ. අභාවිත සිල් ඇති. සාමනීර උපසම්පදා සිල් රකින්නේ නැති. අභාවිත සිත් ඇති. ඒ කියන්නේ නිවරණ ප්‍රහාණය කරලා රූප අරූප ධ්‍යාන උපදවා ගන්නගෙන නැති අභාවිත ප්‍රඥා ඇති. අකුසල් මුල් කුසල මුල් ආනිසංස ආදීන ආනිසංස ගැන ආදි වශයෙන් ආර්ය සත්‍ය අවබෝධය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන අවබෝධ ඥානයක් නැති අවබෝධයක් නැති පිරිස අනාගතේ පහළ වෙනවා. කවුද? භික්ෂු පහළ වෙනවා අනාගතේ. ඔව් අනාගතේ අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, සමාධියක් නැති, අභාවිත ප්‍රඥා ඇති. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන අවබෝධය නැති. එසේ අභාවිත කයෙන් යුතු අනාගතේ. දැන් මේ අනාගතේ අභාවිත කයෙන් යුතු නිවන පිණිස ඒකාන්ත ඇදිවත හිසගිනිගත් උපමාවෙන් කයෙන් හටගන්න යම් තාක අකුසල් ලැබෙව ප්‍රහාණය කරලා කුසල් උපදවා ගන්නට වීරිය නොකරන අභාවිත සිල් ඇති. කයම් වචනේ සිද්ධ වෙන සියලු අකුසල් ප්‍රහාණය කරලා නිවන පිණිස කුසල් දිනු කළ යුතු යමක් ඒව නොකරන සිල් ඇති. අභාවිත සිත් ඇති. නිවන සහිත ජීවිතේ නැති කරලා කුසල් සිතින් වාසය කරලා රූප අරූප ධ්‍යාන උපදවා ගත්තේ නැති. අභාවිත ප්‍රඥා. ඒ කියන්නේ මේ ආර්ය සත්‍ය ගැන මේ මගේ මම වෙමි මගේ ආත්මය කියලා පිළිගත්ත මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මමත්වයෙන් තොර වූ දෙයක්. ඒ බව නිවන සාන්තයි ප්‍රණීතයි එතන නිවනයි කියලා මමත්වයෙන් සුදයක් කියලා අවබෝධයක් නැති භික්ෂු අනාගතේ පහළ වෙනවා. තේනයි? පහළ වෙනවා. එසේ අභාවිත කයෙන් යුතු කයින් අපිරිසිදු අභාවිත සීලයෙන් යුතු අභාවිත කය කියන්නේ කය වචනේ සිල්වත් නැති අභාවිත සිතින් යුතු නීවරණ සහිත වූ රූප අරූප ධ්‍යාන නැති අභාවිත ප්‍රඥාවෙන් යුතු දියුණු කළ යුතු ප්‍රඥාවක් නැති ප්‍රඥාව
උපදවා ගන්න තියෙන්නේ නැති. ඒ කියන්නේ මොට්ට සත්‍ය. මේ දුෂ්ප්‍රඥ. නේද? අය ඒ භික්ෂුන් මොකද කරන්නේ? අන්‍යයන්ට තමා ඇසුරේ සිටීමට නිස්සේදෙති. ඒ කියන්නේ උපසම්පදා භික්ෂුන්ට දැන් ගුරුවරයා නිස්ස දෙනවා කියලා ශිෂ්‍යයන්ට උපාධ්‍යයන් වහන්සේ කාරණයක් තියෙනවා. නිස්සේ කරුණ කියලා. ඒ නිස්සේ කරුණු 4ක් තියෙනවා. උපසම්පදා තමන් කෙනෙක් උපසම්පදා කරාට පස්සේ ශිෂ්‍යෙ ඒ නිස්සේ කරුණු 4 උපාධ්‍යයන් වහන්සේ ළඟ ඉඳලා පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කරාට පස්සේ යම් තාකේ නිස්සේ කරුණු 4 අනුව යා ජීවත් වෙන්න දක්ෂ නම් තමයි ගුරු උපාධ්‍යයන් වහන්සේ ගුරුවරයාගෙන් බැහැරවල තනියම ධර්මයේ පුරුදු කරන්න අවස්ථාව තියෙන්නේ. නේද? ඒකට නිස්සේ කරුණු විදිහට තියෙන බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක උපසම්පදාවෙමයි දෙන්නේ උපාධ්‍යයන් වහන්සේ. මේ පැවිද්ද තියෙන්නේ මොකෙන්ද කියලා දෙන කරුණු 4. ඔව්. මේ පැවිද්ද තියෙන්නේ මෙන්න මේ කරුණු 4 මත. තේන්නේ? කරුණු 4 මත කියලා. ඒ තමයි පළවෙනි එක තමයි කියනවා මේ පැවිද්ද තියෙන්නේ පාත්‍රය අරගෙන ගෙදරක් පාසා ගිහිල්ලා පිඬු සිඟා වැඩීමේ. එන මේ මහානකම ජීවිත පැවිද්ද තියෙන මොකෙන්ද? ගයක් ගානේ පාසා පිඬ පාතේ වැඩම කරලා ලබා ගන්න ආහාර රටාව. ඒක හොඳට මතක තියාගෙන ඒක සූදානම පැවිදි වෙන්න ඕනේ කියන එක ජීවිතේ. තේරෙනව නේද? එතකොට එහෙනම් මේ පැවිද්ද තියෙන්නේ ඒ නිස්සේ කරුණු. පළවෙනි එක මොකද්ද? පිඬ පාතෙන්. අමතර දෙයක් තමයි ගෘහපති දාන ආහාර. ඒක අමතර දෙයක්. හැබැයි ඒකාන්ත පැවිද්ද තියෙන්නේ මොකෙන්ද? ඔව් පිඬු සිඟා යෑමෙන්. නේ දැන් වර්තමානයේ අපි දන්නවා සමහර අපේ බොහෝ තැන්වල පිඬු පාතේ නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට නිස්සේ කරුණු පළවෙනි එකම නෑ. එතකොට මේක නිවන් මාර්ගට උපකාර වෙන නිසානේ. පැවිද්ද තියෙන්නේ පිඬු සිඟා යෑමෙන් ලත් ආහාරයෙන්. එතකොට කවුද ඒක වදාළේ? භාගතුන් වහන්සේ. කොහොමද ආහාර සේවීමේ දුකක් තියෙනවනේ. නේද? එතකොට ඒක සබ්බ දුක්ඛ නිස්සන්න කියලා පැවිදි වෙන සියලු දෙනා පුරුදු කළ යුතුයි. භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදුණොත් භාග්‍යතුන් වහන්සේෙන් කරනවා. එහෙම නැත්නම් උපාධ්‍යයන් වහන්සේ වස් 10 අර විනයෙන් 5යි ධර්මයෙන් 5යි තව කරුණු තියෙනවා. ඒවා දියුණු කරලා මේ පරිපූර්ණත්වයටපත් වෙච්ච උපාධ්‍යයන් වහන්සේ නමක් මේ නිස්සේ කර්ම හතර තමයි පැවිදි උපසම්පදා කරන භික්ෂුවට කියා දිය යුතුයි. එතකොට මේ භික්ෂුව ජීවිතාන්තය දක්වා ගුරුවරයා ඇසුරේ සුදුසුකම් ලැබෙන තුරු උපාධ්‍යයන් වහන්සේට තියෙන්න ඕනේ. සුදුසුකම් තියෙන එක. සම්පූර්ණ කළාට පස්සේ මෙයාට තනියම ගිහිල්ලා දැන් මහානකම කරගන්න පුළුවන් කියලා අන්න උපාධ්‍යයන් වහන්සේ මෙයාව නිදහස් කරනවා. එහෙනම් මේ පැවිද්ද උපසම්පදා ජීවිතයේ තියෙන මොකද? ජීවිතය තුරාවම කෑම ටික හොයාගන්න තියෙන මොකෙන්ද? පිඬ පාතෙන්. එතකොට මේ වෙනකොට එහෙම එකක් තියෙනවද? නිස්සේ පැවිදි පළවෙනි එක නෑ. දැන් බොහෝ අපිට දකින්න ලැබෙන බොහෝ ගෝලයෝ ඉන්න ගුරුවරු නේ සමහර විට වසවිස දෙනවා කියලා මේ අමුතු බයක් හදාගෙන ගෝලයෝ සම්පූර්ණ පළවෙනි නිස්සේ කාරණෙන් ඈත් කළා. එතකොට නිවන් මාර්ගට ලං වේදී අය ඈත් වේද? ඈත් වෙලානේ දැන්. එතකොට මේ ගුරුවරයාට බුදුරජාණන් වහන්සේ වදාළ දෙයට පිටින් අත්නෝමතික කෙලෙස් සහිත අනුකම්පාවෙන් කටයුතු කරලා Tamanට හිතෙන දෙයක් වැඩපිළිවෙලක් පනවලා ශාසනය අතුරුදහන් කරන්න කරුණු කටයුතු යොදලා නැද්ද ඒ ගුරුවරයා? ඒ උපාධ්‍යානස කළා නැද්ද? ඒක කර්මයෙන් එයාට බුද්ධ ශාසනය බුදුරයන් වහන්සේගේ සරණ ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ ලක්ෂණයද ඒක? නෑ. නේ? එතකොට බුදුරයන් වහන්සේගේ ශ්‍රද්ධාවෙන් ලබන්න තියෙන දියුණුව එයා ලබයිද? නෑ. එතකොට බුදුරයන් වහන්සේට අභූතයෙන් ඒකට චෝදනා වෙනවද නැද්ද? චෝදනා වෙනවා. කර්මය රැස් වෙනවද නැද්ද? එතකොට සරණ ලැබෙයිද? සරණ ලැබෙන්නේ. සරණ නොලැබෙන කෙනෙකුට ශාසනික සාරයේ මඟපල ලැබෙයිද? නෑ. නේ? එහෙනම් සියලු ගුරුවරු තේරුම් ගන්න ඕනේ සුදුසුකම් ඇතුව ගෝලය හදන්නට. ඒ තමන්ගේ ගෝලය නෙමෙයි ශාස්ත්‍රඥ වහන්සේගේ ශිෂ්‍ය පිළි ශ්‍රාවකයෝ. දැන් ගොඩක් ගුරුවරු කරන්නේ මොකද්ද? බහුතරයක් සුළු පිරිසක් කර තමන්ට ඕන විදිහට හදනවා මිස ශාස්ත්‍රඥ වහන්සේ වදාළ විදිහට හද ගැසීම අභාවිත කය ඇති. අභාවිත වාච ඇති. නේද? අභාවිත සිල් ඇති. අභාවිත සිත් ඇති. අභාවිත ප්‍රඥා ඇති. නේ? දැන් එකල දෙකනේ දැක්කනේ පින්ඩපාතෙන් යැපෙන සංඝයා. දැන් අද පින්ඩපාතේ නැත්තට නැතුව බොහොම සුළු පිරිසක් අතර බය තියෙන්නේ. වඩින පිරිසටත් කියන්නේ මොකද? පොට්ටනිකාරයෝ කියනවා. නේ? හැබැයි සමහර පිරිස අපි දකින්නවා
මේ ධර්ම විනය අනිත් අයට කියා දෙනවා සමහර ගුරුවරු ගෝල. හැබැයි ගෝලයන්ට ඒක පුරුදු කරන්න දෙන්නේ නැහැ. ධර්ම විනය කියනවා. මොකද වහ දෙන්න පුළුවන්ලු. බුද්ධ කාලේ වහ දුන්නේ නැද්ද? අද කාලේ මේකක් තියෙනවා. බලනකොට ගුරුවරයා අභාවිත කය ඇති කෙනෙක්. අභාවිත වචන ඇති කෙනෙක්. සිල් ඇති කෙනෙක්. අභාවිත සිත් ඇති කෙනෙක්. අභාවිත ප්‍රඥා ඇති කෙනෙක්. අභාවිත ශ්‍රද්ධා ඇති කෙනෙක්. නේද? ඒක නේද මේ. ඒකනේ වෙන්නේ මොකද? ධර්ම විනය අතුරුදහන් වෙනවා. එහෙනම් පළවෙනියට බුදුරජාන් වහන්සේ වදාළේ නිස. අර අප්‍රමාදී ධර්මයේ උපද්දවන පළවෙනි කාරණේ ප්‍රමාදීව ඉඳගෙන මේ ගුරුවරු අනාගතයේ ගෝලිය හදනවා. ගෝලය උපසම්පදා කරලා නිස පළවෙනි එක දෙට දෙනවා. මොකද මේ පැවිද්දය තියෙන පාත්‍රය අරගෙන පින්ඳ පාතේ වැඩලා හොයාගන්න දානයක් නිසා. අනිත් ඒවා ඔක්කොම අමතර. ඒක මතක තියාගන්න පුළුවන් පළවෙනි නිස දෙනවා. ඒකට හික්මෙන්න කියනවා. ඒක අර උද්ද වචනේ විදිහට කියනවා. හැබැයි කරන කෙනෙක් ඇයි ගුරුවරු කරන්නේ නැහැ නේද? ඒක අවංක බවද? ඒක ශ්‍රාවකත්වයේද? මේක මේ කාටවත් නින්දාපාස කරන දෙයක් ඇත්ත ඒකයි. ඒ තුලින් තමයි මුනිවරු බිහි වෙන්නේ. නේ? ඒ තුලින් තමයි ශ්‍රද්ධාවන්ත අය බිහි වෙන්නේ. ඒ අය තුලින් තමයි ශ්‍රද්ධාවන්ත සිහිනුවණ ඇති අය බිහි වෙන්නේ. ඒ තුලින් තමයි ශාසනික සාරය ලැබුවයි බිහි වෙන්නේ. අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවාගෙන සිත පිරිසුදු කරගන්න මුනිවරු බිහි වෙන්නේ. නේ? ඊට පස්සේ ඒකට තමයි ගුරුවරු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා නිශ්චයාචාර්යයන් වහන්සේලා කර්මාචාර්යයන් වහන්සේලා ඉන්නේ. එහෙම නැතුව කෙලෙස් සහිත අනුකම්පාවෙන් සතරාගතිය යුත් ලාභ සත්කාරය යට වෙලා තම තමන්ට ඕන කරන වැඩපිළිවෙල හදාගෙන නිකා රැක ගන්න, ස්ථාන රැක ගන්න, ආයතන රැක ගන්න කියලා එහෙම එකක් නැහැ. කම්මස්සක ආසත්තා විභජති. කර්මානුරූපව තමයි සත්‍යය ආවේ රැස් කරන්නේ කර්මේ. ඊට අනුරූපව තමයි සත්‍යය සුගති දුගති කරා පමුණවන්නේ. ඒක මම කරනව නෙමෙයි. කර්මයයි කරන්නේ. නේ? ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ආවේ තනියම තමා කියන ජීවිතය හදාගත්ත මමත්වයේ තුලට කර්මය හැදෙන්නේ ස්පර්ශයෙන් යන්නේ තමන් කර්මාරූප නේද? කර්මඵල සුගති දුගති සංසාර ගමන හේතුඵල ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවන ගැන තේරුම් ගත්ත නිහි පැවිදි ජාති කුල මලාගම් ભેදයකින් තොරව පමණක් මේ කාරණේ පිළිගන්න. විශ්වාස කරනවා. අදාහ ගන්නවා. ඒකට හිත පහදිනවා. හැබැයි අගතියෙන් ඉන්න කෙනාට මේක ගැටෙන කෙනාට මේක තේරෙන්නේ නෑ. ආයතන සංකල්ප, නිකා සංකල්ප ඒවා තුල හිර වෙලා ඉන්න කෙනාට මේක ගැලපෙන්නේ නෑ. එයා පව කරගන්නවා. ඒකට මේ තේර මධ්‍යමක නාවක ආචාර උපාධ්‍ය කර්මාචාර නිසා කර්ම ඒම අදාළ නෑ. අභාවිත කය ඇති කෙනෙක් ඇද්ද? ගුරුවරු අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති. ඒ අත්තට මේක වළඳ අරගෙන පව කර ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා නිස්සේ දෙවෙනි කරුණ පැවිදි උපසම්පදා තියෙන දෙවෙනි එක පාංශුකූලේ නිසා පාංශුකූල චීවරේ නිසා තමයි මහානකම තියෙන්නේ. එහෙනම් ඇඳුමක් විදිහට තියෙන්නේ මොකද්ද? පාංශුකූල සෝහනි දාපු භාවිතට ගන්න බැරි පහව සෝහනි දාපු මිනි උතපු රෙදි කෑලි ටිකක් හොයාගෙන සිවුරක් මහලා තමයි මහගෙන තමයි ඇඳුම් අවශ්‍යතාවය කරගන්න තියෙන්නේ. ඒ නිසා ඒ අවශ්‍යතාවයට අනුව ඒ විදිහට මේ රෙදි කෑලි හොයාගෙන සිවුරක් මහලා මම මගේ මහානකම කරගන්නවා කියන කාරණේට කැමති වෙන්න කියනවා. ඊට අමතරව තමයි උපාසක උපාසිකාවන් ගෘහපති පින්වතුන් දෙන චීවරය පිළිගන්න පුළුවන්. ඒකට අමතරව. හැබැයි ඒකාන්තයෙන්ම තියෙන්නේ මොකද්ද? පාංශුකූල සිවුරෙන් තමයි පැවිද්ද තියෙන්නේ. ඊට පස්සේ පින්ඩපාතෙන් තමයි පැවිද්ද තියෙන්නේ. දැන් පින්ඩපාතේ නෑනේ අද. නේද? ඔව්. ඊට පස්සේ ඒක කවුද වදාලේ? බුදුරජාණන් වහන්සේ. එතකොට ඒක අකාලික ධර්මයක්. ඒක අතීත අනාගත වර්තමාන ඒ තුලින් තමයි මාර්ගඵල බිහි වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි කියනවා පැවිද්දේ ඉන්න තියෙන පැවිද්දා උපසම්පදා භික්ෂුවට සසර දුකින් නිදහස් වෙන්න එන කෙනාට තියෙන්නේ කුටියක් විදිහට මොකද්ද? ගහක් යට. කුටිය වෙන්නේ සෙවණ තියෙන ගහක් යට. එතන ඉඳගෙන තමයි මේක අකුසල් ප්‍රහාණය කරලා කුසල් පුදවාගෙන සිත පිරිසුදු කරගන්න දියුණු කළ යුතු සීල සමාධි ප්‍රඥා ආදී
දියුණු කරගන්න තියෙන්නේ. ඒකට කැමති වෙන්න ඕනේ කියනවා. එහෙම වුණොත් තමයි මහානකමේ දියුණුව තියෙන්නේ. ඊට අමතර විදිහට තමයි කියනවා කවුරු හරි කුටියක් හදලා පූජා කළොත් පිළිගන්න පුළුවන්. හැබැයි පැවිද්ද තියෙන්නේ මොකෙන්ද? ගහ යට. නේ? අද ඒකක් තියෙනවද කියලා බලන්න. එතකොට එතන තමයි මුනිවරු බිහි වෙන්නේ. ඒ කියන්නේ ගෘහපතියන්ගේ කුටි පිළිගන්න එපා කියලාද? නෑ. එහෙම කන්නේ මේ කියන්නේ. ඔව් තුන්වෙනි එක. හතරවෙනි එක තමයි පූති මුත්ත කුණු වෙච්ච මුත්‍රා තමයි ලෙඩක් වුණොත් බෙහෙතක් විදිහට පාවිච්චි කරන්න තියෙන්නේ. අසනීපයක් හැදෙච්ච ගමන් නවලෝකින් ආසරයකින් අතර වෙන එකක් නෙමෙයි. ගොඩේ බෙහෙතකින් ඔව් සෑහීමකටපත් වෙන්න ඕනේ. තේරෙනව නේද? ඒ විදිහට තමයි මේ මහානකම කරගන්න තියෙන්නේ. එහෙනම් පළවෙනියට මෙන්න මේ කරුණු හතරේ ශිෂ්‍යයන් පුරුදු මේකට කියා දෙනවා. හැබැයි ගුරුවරු එකේ හික්මෙලත් නැහැ කියන අනාගතේ පැවිදි උපසම්පදා කරන අය. ඒ කියන්නේ මොකද්ද? පැවිද්ද පාත්‍රයේ පින්ඩ පාතේ වඩින් නැතුව ගෙදරක් පාසා ගිහිල්ලා ගෝලියොන්ට නිකන් අරක කියලා දෙනවා කියනවා. තේරෙනවනේ? ඔව් ඊට පස්සේ පාසු කියලා සිවුරු දරන්නේ නැතුව ගෝලයන්ට කියනවා දරන්න කියලා. ඊට පස්සේ ගෝලයන්ට කුටිසෙන මේ ගහක්කට තමයි බණබා මේ පැවිද්ද තියෙන කියලා කියනවා. හැබැයි එයාලා කරන්නේ නැහැ කියනවා. ඒ වගේම පැවිද්ද තියෙන්නේ පෝති මුත්තෙන් බෙහෙතක් විදියට ගන්න ලෙඩ වුණොත් කියලා කියනවා. හැබැයි ගුරුවරු කරන්නේත් නැහැ. ආන මේ කරුණු හතරේ සමාදන් කරනවා කියන අනාගතයේ මේ හතර නොකරන භික්ෂු ගුරුවරු. අවංක දෙයයි. සට කපට මායා වංචනිකයි ශ්‍රද්ධාවන්තද? නෑ. සීනුවණිය යුක්තද? නේ? ශ්‍රාවකයෝද? යථාර්ථයකනේ. කාටවත් නින්දාපාස කරන එක නෙමෙයි. මොකද අවංකකම කියලා කියන්නේ ඇතුළේ එකක් පිටේ එකක් නෑ. සත්‍යවාදී. කියන දේ කරන දේ කියන. සට කපට මායා නැති. අන්න යාට තමයි මේ ධර්ම අවබෝධය වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය නිස්සේ කරුණු හතර අනාගතයේ තමන් ප්‍රමාදී වාසය කරලා උපසම්පදා කරනකොට ගෝලයන්ට තමන්ගේ කියලා දෙනවා. හැබැයි ගුරුන්ටත් නෑ. ඇයි ඒ පිරිස ගුරුවරු ප්‍රමාදීද අප්‍රමාදීද? ප්‍රමාදී. එතකොට අප්‍රමාදී වූ ධර්මයේ ගෝලයන්ට කියා දෙනවා. හැබැයි ගුරුවරු කරන්නේ ගෝලියෝ කරයිද? ඇයි එයාට කරන බව කාටවත් පේනවද ගෝලයන්ට? ගෝලියෝ පිළිගන්නේ නැහැ. එසේ අභාවිත කායෙන් උතු නිවන පිණිස දියුණු කළ යුතු කායෙන් අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවාගෙන යමක් නොකරන අභාවිත සිල් ඇති කය වචනෙන් ප්‍රහාණය අකුසල් රැස්නේව අයව ප්‍රහාණය කළා කුසල් උපදවා ගන්න වීර්ය කරන්නේ නැති අභාවිත සීලේතු අභාවිත ප්‍රඥා අභාවිත චිත්ත ඒ කියන්නේ නීවරණ ප්‍රහාණය කළා රූප අරූප ධානය උපදවා ගන්නට වීර්ය කරන්නේ නැති අභාවිත ප්‍රඥා ආර්ය සත්‍ය අවබෝධය ගැන නුවණක් නැති ප්‍රඥාවක් නැති මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා මමත්ෙන් තොර වූ දේවල් කියලා අවබෝධ ඥානය නැති ඒ පිරිස තමයි අර ශිෂ්‍යයන් පැවිදි උපසම්පදා කරලා අර කරුණු හතර හික්මෙන්න කියලා කියා දෙන්නේ. ඒ භික්ෂු ඔවුන් අධි සීලේ අධි චිත්තේ අධි ප්‍රඥායේ හික්මවන්ට අසමත් වෙති. ඒ ගුරුවරු කිව්වට එයාලා ඒ වගේ හික්මවන්න පුළුවන්ද? ඒ කියන්නේ කකුට්ට ඇදේට යනවා පැටවට පුළුවන්ද? රැළේ ප්‍රධාන ගවේ ඇදේට යනවා. පස්සේ ඉන්නයි මොකද කරන්නේ? ඇදේට දැන කෙලින්ද? ඒක නෙමෙයි කරන්නේ. කවදාකවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ඇදේට යන කකුලුවා වගේ පැවිද්දෝ. ඊට පස්සේ අර ගව රැළේ ඉන්න ප්‍රධාන ගවයා ඇදේට යන ගුරුවරුන්ට බෑ ගෝලයන්ව කෙලී යවන්න. ඒ විට වුණ අභාවිත කය ඇත්තෝ අර ගෝලයොත් ඒ විදිහටම අභාවිත කය ඇත්තෝ අභාවිත සිල් ඇත්තෝ ඇතුව අභාවිත සිත් ඇතුව අභාවිත ප්‍රඥා ඇතුව වාසය කරනවා කියනවා. මහණෙනි මෙසේ මේ විදිහට නිවන පිණිස දියුණු කළ යුතු කයින් දේවල් කෙරෙන්නේ නැත්නම් වචනයෙන් කෙරෙන්න ඕන දේවල් කෙරෙන්නේ නැත්නම් සමාධිය උපදවා ගන්න නැත්නම් ප්‍රඥාව වඩන්න නැත්නම් මේ බුද්ධ ශාසනයේ අතුරුදහන් මොකද ශ්‍රාවකයෝ කියලා ඉන්න ප්‍රකට වෙන්නේ නැහැ නේ ප්‍රමාදීව වාසය කරන අප්‍රමාදීව තුලින් මඟපල් ලබන්නේ ශාසන ඉස්මතු වෙන්නේ. අවන්න ශාසනය අතුරුදහන් වෙනවා. ප්‍රකට වෙන්න බබලන්න ඕන කරන අය වීර්ය කරන්නේ නැති නිසා සිව්වන පිරිස. ඒ නිසානේ බුදුරජාන් වහන්සේ වදාළේ
මහණනි මේ ශාසනයේ මේ පාඨවි ගුරුසු ආපු වැగిරෙන චේදු රශ්මි වායු හුලං කියන සතර මහා ධාතුන් වලට මේක විනාශ කරන්න බෑ. ඒ වගේ හැදිච්ච දෙයකට විනාශ කරන්න බෑ. හැබැයි මේ ශාසනය අතුරුදහන් කරන්නේ කවුද? සිව්වන පිරිස විදිහට කියාගෙන ඉන්න අය බුදුරජාන් වහන්සේ වදාළනේ පැවිද්දන්ට මොකද්ද වදාළේ? සාරිපුත්ත මොග්ගල්ලාන කේමා උප්පලවන්න වගේ දුකින් නිදහස් වෙච්ච මුනිවරු වෙන්න. මුනිවරියෝ වෙන්න. ධර්මයේ ස්වකහාතයි සම්දිත්තික අකාලිකයි. නේද? ඕනම කාලයක අවබෝධ කරගන්න පුළුවන්. ධර්මයේ පුරුදු කරන තාක් රහතන් වහන්සේලාගෙන් ලෝකේ හිස් වෙන්නේ නැහැ. මේක බුද්ධ වචනේනේ. නේද? ඒක බුද්ධ වචනේ. සරණ ගියා කියනනම් කෙනෙක් ඒකට අනුනේ කටයුතු කරන්න. ඉන් එහාට දෙයක් යන්නේ නැහැ නේද? ඉතින් බලන්න තියෙන මොකද? හීන වීරියකින් ශ්‍රේෂ්ඨ දෙයක් බලන්න පුළුවන්ද? බෑනේ. නේද? අප්‍රමාද වීරියකින් තමයි ලොකු දෙයක් ලබන්න. එහෙනම් බොහොම පැහැදිලි ප්‍රමාදී ගුරු ආචාර්ය උපාධ්‍ය නිශ්චය කර්මාචාර්යන් වහන්සේලා තේර මධ්‍යම නාවක ඇසුරේ ඉන්න කිසි කෙනෙක් ගිහි වේවා පැවිදි වේවා අප්‍රමාදීව වීරිය කළා දියුණු කරලාගෙන උපදවාගත කිසිම ගුණධර්මයක් උපදවා ගන්න පුළුවන්කම නැහැ. ප්‍රමාදී ආචාර්ය උපාධ්‍යයන් කර්මාචාර්ය නිශ්චය මේ විදිහේ තේර මධ්‍යම නාවක ප්‍රමාදී ගිහි පැවිදි කිසි කෙනෙක් අභාවිත කය අභාවිත වචන සිල් ඇති අභාවිත සිත් ඇති අභාවිත ප්‍රඥා ඇති කෙනෙක් කිසිම කෙනෙක් ඇසුරු කළා කියලා තව කෙනෙකුට නම් ලාභයක් ලැබෙන්නේ නැහැ. ගුණධර්මයන්ගේ දියුණුවක් නෙමෙයි පිරිහීමක්මයි. ඒ විදිහට මොකද වෙන්නේ කටයුතු කිරීමෙන් නම් ශාසනය කියන්නේ ධර්මයක් නිසා විනය පිරිනනවා. විනය පිරිහීම නිසා ධර්මයේ පිරී යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි මේක අනාගතයේ තියෙන දෙවෙනි බයයි. ඊට කලින් පිරිහෙන්න කලින් අර විදිහේ පිරිසක් බිහි වෙන්න කලින් දැන් වීරිය කරන්න. මොකද ශාස්ත්‍රඥ වහන්සේ වැඩ ඉන්නවා. ධර්මයේ ඉන්න මාර්ගඵලලාභී සංඝයා ඉන්නවා. ඒ නිසා ධර්ම වීරිය කරන්න. දැන් නුවණැත්තෝ ඔකට කැමතිද මේ වැඩ පිළිවෙලට? කක්කුට්ට වගේ ඇදීට යන කෙලී යන්න කියන ගෝලයන්ට. එහෙම ගුරුවරු යට තියෙන කැමතිද නුවණැත්තෝ? රැළියේ මුල වරද්දගෙන පිටිපස්සෙන් එන ගවයෙක් වෙන්න කැමතිද? නෑනේ. අන්න එහෙමනම් එහෙම කෙනෙක් වෙන්න කලින් දැන් වීරි කරන්න. ඊට පස්සේ තුන්වෙනි එකට බුදුරජාන් වහන්සේ වදාළනවා මහණෙනි අනාගතේ අභාවිත කය ඇති. ඒ කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඔය සිවුරු මට දීලා මාව පැවිදි කරන්න කියලා මහාන වෙච්ච කෙනාට දියුණු කරන්න තියෙන බුද්ධ ශාසනය මොකද්ද? සබ්බ පාපස්ස සීල පාපින් වැළකීම. දියුණු කරන්න තියෙන කුසල් උපදවා ගන්න කොතෙක්ද? රාග දේශ මොහ ආදී ප්‍රහාණය වෙලා සිත පිරිසිදුන තුරු. අන්න ඒ සඳහා මග තියෙන ශාසනයේ බුද්ධ ශාසනය අනාගතයේ භික්ෂුන් අභාවිත කය ඇති. අර විදිහට කයින් ප්‍රමාදීව වාසය කරන අභාවිත සිල් ඇති. නිවන පිණිස සිත පිරිසිදු වීම පිණිස කයින් වචනෙන් දියුණු කළ යුතු කිසිම ගුණ ධර්මයක් පුරුදු කරන්නේ නැති. නීවරණ ප්‍රහාණය කළා රූප අරූප ධ්‍යාන උපදවා ගන්න වීර්ය කරන්නේ නැති. ආර්ය සත්‍ය අවබෝධ කළා මේ ස්කන්ධ ධාතු ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුල ආර්ය සත්‍ය අවබෝධ කරලා ප්‍රඥාව උපදවා ගන්නට නුවණ උපදවා ගන්න වීර්ය කරන්නේ නැති භික්ෂුව අනාගතේ පහළ වෙනවා. ඔන්න තුන්වෙනි බය. එසේ අභාවිත කයෙන් යුතු අභාවිත සීලයෙන් යුතු ඒ කියන්නේ අභාවිත කයෙන් යුතු කයෙන් ප්‍රමාදී වාසය කරන කය වචනෙන් ප්‍රමාදී වාසය කරන ඊට පස්සේ නීවරණ සහිත වූ අවබෝධ ඥාණයෙන් තොර වූ ඒ භික්ෂුව ගැඹුරු ධර්ම කතාව ප්‍රඥා සම්පන්න ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරන්නට ගොස් අනුන්ට ගරහිමිනුත් ඔන්න අද කාලේ තියෙනව නේද ඒක ලොකු අටුවා ටීකා ටිප්පණි සූත්‍ර අභිධර්ම ඔක්කොම කතා කරන්න පටන් ගන්නවා. හැබැයි අභාවිත කයින් යුතුව බහුතරය සුළු පිරිසක් අර අභාවිත සිල් ඇතුව අභාවිත සිත් ඇතුව අභාවිත ප්‍රඥා ඇතුව අනාගතයේ කියන්නේ ප්‍රමාදීව වාසය කරන භික්ෂුන් මොකද වෙන්නේ? ගැඹුරු ධර්ම කතාව ප්‍රඥා සම්පන්න ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරන්නට ගොස් මොකද අන්තිමේදී අනුන්ට ගරහනවා කියනවා. ලාභ සත්කාර ප්‍රීති ප්‍රශංසාවට බැසගෙන සිටීමෙන් එය වටහා නොගන්නාගේ රණ්ඩු සරුවල් තමයි ධර්ම සාකච්ඡාවට ගිහිල්ලා
වෙන්නේ. ඊට පස්සේ ඒ අය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට ප්‍රශංසාවන්ට යට වෙච්ච සිතින් තමයි කියන කටයුතු කරන්නේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට බැසගනිමිනුයි බැසගනිමිනුත් සිටිමින් එය වටහා නොගන්නාවි අනාගතේ. ප්‍රමාදීව අප්‍රමාදී කෙනාටනේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ පස්නා මේ අවබෝධ ඥාන දස කතාවට සුදුසු. අභාවිත කය ඇති, සිල් ඇති, සිත් ඇති, ප්‍රඥා ඇති කෙනාට ඒවා තේරෙනවද ගැඹුරු ධර්මයේ? දැන් කතා කරන්නේ නම් මොකද මේ? සූත්‍ර විනය අභිධර්මයේ අටුවා ටීකා ටිප්පණී කියලා පිනෙන් ලැබිච්ච මතක ශක්තියට අර වගේ තියෙනවා ඔක්කොම ඇවිල්ලා මාතෘකාවකට කරුණු සහිතව එකතු කරලා කතා කරනවා. හැබැයි ඒකට කවුරු හරි නිකමට හරි නීවරණ සහිතනේ කතා කරන්නේ නේද? හරියට ධර්මයේ කතා කරන්න ගියොත් අරයට වර්ධින තින්නටකට වැඩේනේ. මෙයා මොකද කරන්නේ? ගැටෙනවා. ඒකනේ මේ ගැටෙන්නේ නේද? එයා ඉගෙනගෙන ඇවිල්ලා නීවරණ සහිතව කතා කරනකොට අභාවිත කය ඇති, අභාවිත සිල් ඇති, සිත් ඇති, ප්‍රඥා ඇති වර්ධින ඉදිකට වැඩි නේද? අයි ආයතන හයක් තියෙන ස්පර්ශයක් තියෙනවා. නේ? බිත්තර ASCII ඉන්නේ සංඥා විපල්ලාසයේ. පියවරක් පාර එක ලෝභයට, එක දේශයට, එක මෝහයට. යටත් තමයි වැඩ වෙන්නේ, ජීවිතය වැඩ කරන්නේ. හැමතිස්සෙම අර පිනෙන් ලැබිච්ච මතක ශක්තිය වුණත් ඉගෙන ගත නැවිලා මාතෘකාවකට කරුණ කියනකොට කියන්න යනකොදී අසිහිය බලවත් වෙලා කරුණු ඇලීමට, ගැටීමට, මුලාවට වැටෙන්න බැරිද? ඒක තමයි අර ගැඹුරු කතා කරන්න ගිහිල්ලා අර්බුද ඇති කරගන්න. ඒක තියෙනවන වර්තමානයේ හරියට තියෙනවා. ඊළඟට ලාභ සත්කාරයේ කීර්ති ප්‍රශංසාවලට තමයි ඒ අය බෑගෙන ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මෙසේ ධර්මයේ මේ විදිහට ඇත්තෝ මේ කටයුතු කිරීම තුළ මොකද වෙන්නේ? ධර්මයේ අතුරුදහන් බබලන්නේ නේද? ඊට පස්සේ විනය ධර්මයේ අතුරුදහන් විනය මොකද? විනයත් අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ විනය අතුරුදහන් වීමෙන් ධර්මයක් අතුරුදහන් වෙලා යන මහණෙනි මේ තුන්වෙනි අනාගත බයයි. එතකොට කොරෝනාවට සමාන කරන්න පුළුවන් මේ බය. අහලකවත් නෑ, මිනිස්සු දන්නේ නෑ. නේද? එහෙනම් මේ බය ගැන සාමාන්‍ය දේ මිනිසුන්ට වඩා තේරුම් ගන්න ඕනේ කවුද? බුදුරජාන් වහන්සේ උදෙසා මහාන වෙච්ච පැවිදි පාර්ශ්වයේ සාමණේර උපසම්පදාය. මේකල මේ හටගෙන නැත්තේය. මේකල මේ හටගෙන නෑ කියනවා. එහෙනම් හටගෙන ගන්න කවද්ද? අනාගතේ කියන්නේ කවද්ද? මේ වර්තමාන යුගයේ තියෙනව නේද? තියෙනවා. අනාගතේ හටගන්නේ ඔබ විසින් මේ දැනගත යුත්තේ. පින්වත් මහණනි මේක තේරුම් ගන්න මේක දැන් තියෙන එක අනාගතේ. ඒ නිසා ඒක එන්න කලින් මේක ඒ අනුතුරින් මිදෙන්න දැම්ම වීර්ය කරන්ට කියලා උන් බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට හතරවෙනි එක විදිහට දේශනා කරනවා පින්වත් මහණනි අභාවිත කය ඇති සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය සමාන සබ්බ පාපස්සා කරණ කුසලස්සුප සම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධාන ශාසන නේද? සබ්බ පාපස්සා කරණ සීල ආකාරයේ කායෙන් වචනෙන් සිතින් රැසන කුසල් නොකළ යුතුයි. කුසල් වැඩි යුතුයි. කොතේකද සිත පිරිසිදු වෙන තුරු. ඒ මොකද නිවන. එතකොට ඒ සඳහා තමයි කායික ක්‍රියාව පිරිසිදු දියුණු කරන්න ඕනේ. පිරිසිදු කායක් ඇතුව වාසය කරන්න. ඒ කියන්නේ අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවා ගන්නට. ඊට අභාවිත සිල් ඇති. බුදුරජාණන් වහන්සේ දාන හතරවෙනි කාරණේද පින්වත් මහණනි. තවද අනාගතයේ අභාවිත කය ඇති. අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවා ගන්නට මේ වීරිය නොකරන කයක් තියෙන. අභාවිත සිල් ඇති. කය වචනේ නැති. අභාවිත සිත් ඇති. නිවරණ ප්‍රහාණය කරලා යටපත් කරලා රූප අරූප ධ්‍යාන උපදවා ගන්නට වීරිය කරන්නේ නැති. අභාවිත ප්‍රඥා ඇති. ආර්ය සත්‍ය අවබෝධය තුළ මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අනිත්‍ය දුක්ඛ අවබෝධය ගැන වැටහීමක් සීනුවණක් ප්‍රඥාවක් නැති භික්ෂුව පහළ වෙනවා. ඒකෙන් අද ඔව් ඒ වගේ ඉස්සරහට එසේ අභාවිත කයින් යුතු අභාවිත සීලෙන් යුතු අභාවිත සිතින් යුතු අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ භික්ෂුව තථාගත භාසිත වූ ගැඹුරු අර්ථ ඇති ලෞතුරු ස්කන්ධ ධාතු ආයතන ආදී මේ රූප වේදනා සංඥා සංකාර මමත්වයෙන් මේ දෙවුනිස් පිළිගත්ත මගේ මම වෙමි මගේ ආත්මය කියලා පිළිගෙන හිතාගෙන ඉන්න ස්කන්ධ රූප වේදනා ආයතන 6 තුල හටගන්න සැප දුක් උපේක්ෂා විඳීම්
සංඥා රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු හඳුනා ගැනීම, චේතනා රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ගැන චේතන ඇතිවීම, සංඛාර විඥාන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු දැනගන්නා ස්වභාවි විඥාන කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධ ධාතු, පඨවි ගුරුසු ආපු වැగిරෙන තේජෝ රස්ස වායු හුලං, ආකාශ හිස් බව දැනගන්නා ස්වභාවයේ විඥානයි ධාතු, ආයතන ඇස කන නාසය දිවකය මනස ආදී දී ස්කන්ධ ධාතු ආයතන ආදී ශූන්‍යතා, මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකෙ සියල්ල හටගත්ත හේතුවක් නිසා හටගත්ත දේවල්. හේතු නැති වෙනකොට නැති වී යන වෙනස් වෙන අනිත්‍ය වූ වෙනස් වෙන ධර්මතාවයෙන් යුතු ධම්මඨිති. ඊළඟට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කිසියෙත් ලැබෙන්නේ නැහැ. හට ගැනීමකුත් පේන, වෙනසීමකුත් පේන අනාත්ම වූ මගේ මම වෙමි මගේ ආත්මයයි යන කරණ හිස් වූ ශූන්‍යතා ප්‍රතිසන්විත වූ යම් සූත්‍රාන්ත ධර්මයන් ඇද්ද ඒ සඳහා දේශනා කරන ඒවා දේශනා කරන කල්ලි සවන් දීමට රුචි නොකරන්නා වූයේ අර භික්ෂූන්. ස්කන්ධ ධාතු ආයතන ලෝකේ ආර්ය සත්‍ය අවබෝධය පිණිස වීර්ය කරන මේ අවබෝධ කරගන්න තියෙන මේ ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන දේශනා කරන ධර්මයේ කියා දෙනකොට ඒවා අහන්න යාලා කැමති නෑ. කවුද? අභාවිත කාය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති භික්ෂූන් ඒවා කතා කරන්න අහන්න සුදුසු කැමති නෑ. සවන් යොමු කන් දෙකෙන් අහන්න ඒවා කන් යොමු කරන්නේ නෑ. අවබෝධයේ පිණිස සිත පිහිටුවා ගන්නෙ නෑ. අවබෝධ කරන්න ඕන කියලා හිත පිහිටුවා ගන්න නෑ. ඒ ධර්මය ඉගෙන ගත යුතුයයි, ප්‍රගුණ කළ යුතුයයි හිතන්නේ නෑ. යම් ඒ ශ්ලෝක ඕන ශ්ලෝක මේ පවතින තියෙනවනේ, ශ්ලෝක තියෙනවනේ, එක එක ලාට ලෝක තියෙන බලි බහුත තියෙනවනේ. ඔව් මොනවද ඒවා තියෙන්නේ? නැකත් කේන්දර සුබනිකේ පළ මේ තියෙනව නේද? ශ්ලෝක තියෙනවනේ. බන්ධන කරන ලද කවීන්ට අයත් වූ විසිතුරු අකුරු ඇති, විසිතුරු වචන ඇති, සසුනින් බැහැරව ගිය බාහිර ශ්‍රාවකයන් විසින් ගොතන ලද යම් සූත්‍රාන්ත වෙත්නම් ඔය තියෙනනේ එක එක ඒවා තියෙනවනේ. ඒවා දේශන කල්ලි ඒවනම් අහන්න. ඔව් දේශපාලන කතා, දෙතිස් කතා, ලෝක ගැන කතා, දැන උගත්කම් දැන් ඔය පේනවනේ මහාචාර්ය බව දක්වා තියෙනවනේ. හැබැයි එකකින්වත් සීනුවන පදනවද? අකුසල් ප්‍රහාණය කළා කුසල් පදනවද? නෑනේ. ඒවාට කැමති කියනවා. ඒවට කන් යොමු කරනවා කියනවා. ඒවාම තීරුම් ගන්න මහන්සි ගන්නවා කියනවා. ඒ ධර්මයන් ඒවා ඉගෙනගෙන ප්‍රගුණ කළ යුතුයි හිතනවා කියනවා. ඒවා ඕන කියනවා. මහන්නේ මේ විදිහට ඕන දේ ඇතහැරලා අනවශ්‍ය දේ අල්ලන්න යනකොට මොකද වෙන්නේ? ශ්‍රාවකයන් විදිහට සබ්බ දුක්ඛ නිස්සරණ කියලා සාස්ෘන් වහන්සේ ඉදිරියේ දෙන ප්‍රතිඥාවට සුදුසු කෙනෙක් වෙන්නේ නැහැ. ඒ පැත්ත අතුරුදහන් වෙලා යනවා. ධර්ම විනය මේ අතෝ දැන් ඇතහැරෙනවා. ඇතහැරියට පස්සේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මෙසේ ප්‍රමාද වීමෙන් අනවශ්‍ය දේවල්, මහානකමට අදාළ නැති දේවල් අල්ලන්න යන්නේ මොකද වෙන්නේ? ධර්මයේ අතුරුදහන් වෙනවා. ධර්මයේ අතුරුදහන් වෙනකොට මොකද වෙන්නේ? අතුරුදහන් වෙන කියන්නේ හික්මීම, කය වචනේ සිල්බත් බව. ධර්මයේ කියන්නේ මමත්වෙන් පිළිගත්ත මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තේරුම් ගැනීම ඒ ගැන දේශනා කරපු සෝවාඛාද සම්දිත්තික අකාලික ධර්මයේ නියානිකං සුදේශිතං. මේ ධර්මය අතුරුදහන් වෙනවා. මේ විදිහට පින්වත් මහණෙනි විනය පිරිහීමෙන් ධර්මයේ පිරිහී යන්නේ. ධර්මයේ පිරිහීමෙන් විනය පිරියනවා. විනය පිරිහීමෙන් ධර්මයේ පිරිහී වෙනවා. මේ සිව් විනය අනාගත භයයි. කොරෝනා වලට වැඩි බරපතල නේද? බරපතලයි. නේ? ඔව්. දැන් මේ රටාව තුළ පිරිහුණුත් කෙනෙක් නිරියන්නේ නැද්ද? ත්‍රිසන් ලෝකේ යන්නේ නැද්ද? පෙරේත ලෝකේ යන්නේ නැද්ද? මේ දැන් බලන්න සබ්බ දුක්ඛ නිසන්න කියලා මහාන විචයට එනං තමන් බුද්ධ ශාසනයේ මේ වෙනකොට බබලවන්ට කටයුතු කරන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා පැවිදි පාර්ශවයේ. ඒක අපේ යෝජනාවක් පමණයි. නේද? මේකල මේ හටගෙන නැත්තේ බුදුරයන් වහන්සේ වදාලා මහණෙනි මේ බය දැන් හටගෙන නෑ. අනාගතේ හටගන්නේ. අනාගතේ හට ගන්නවා. ඔබ විසින් මේක තේරුම් අරගෙන ඒක ප්‍රහාණය කරන්න දැම්ම වීර්ය කරන්න කියනවා. ඔන්න හතර. එන කොරෝනාවට වැඩි බයයි. බුදුරජාණන් වහන්සේ වදාලා අන්තිම එක. පින්වත් මහණෙනි
අනාගතේ අභාවිත කය ඇති. කයින් යම් අභාවිත කය ඇති. යම්තාකයි සබ්බ දුක්ඛ නිස්සරණ කියලා මහණනේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන රාග දේශ මොහ නැමැති ගිනි නිවලා නිබ්බාන සත්‍ය කරණත්තාය. ඔය සිවුරු මට දීලා මහාන කරන්න කියලා කියන්නේ. එහෙනම් එයාට පැවිදි වෙනකොටම දෙනවනේ භාවනාවක් අසුබේ. කේසා ලෝමා නකා දන්තා චචෝ කියලා දෙනවනේ. අසුබේනේ දෙන්නේ. එතකොට සීලයක් දෙනවා භාවනාවක් දෙනවා. එහෙම මහාන වෙච්ච කෙනා මොකද කරන්නේ? ඒ අදහස සමහර විට ඉන්නවා. ඒ පැවිදි කරන මොහොතේ කියන්නේ ඒක බයෙන්. ආයෙත් එහාට බුදු කරන දෙයක් තියෙනවද? සමහර විට කේසා ලෝමා කියලා මහාන වෙලා අවුරුදු 10ක් හිටියන සිවුරු වෙලා යනකම් එදා විතරයි අර කේසා ලෝමා කියලා තියෙන්නේ. ආ ජීවිතේට මතක් කළවත් නෑ. එහෙමයි නේද? ඕන තරම් ඉන්නවා කනගාටුවක් අවාසනාවක්. බුදුරජාණන් වහන්සේ වදා අභාවිත කය ඇතුව අනාගතේ අකුසල යම් තාක් කයෙන් වෙන අකුසල් ඇද්ද ඒවා ප්‍රහාණය කරලා කුසල් පොදන් කය පිරිසුදු කර ගැනීම වීරිය නොකරන අභාවිත සිල් ඇති අකුසල් ප්‍රහාණය කරලා කුසල් පොදවා ගැනීම කය වචනේ පිරිසුදු වීම පිණිස දියුණු කළ යුතු සීලයක් ඇතනම් එහෙම පුරුදු කරන්නේ නැති අභාවිත සිත් ඇති නීවරණ ප්‍රහාණය කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රූප ධ්‍යාන අරූප ධ්‍යාන උපදවා ගන්න වීරිය නොකරන රූප අරූප ධ්‍යාන උපදවා ගත්තේ නැති අභාවිත ප්‍රඥා ඇති තෙන්නනේ ප්‍රඥාවෙන් අකුසල් ගැන අකුසල් මුල් ආදීනව ගැන නුවණ නැති කුසල් කුසලමල් කුසල යානිසංස ගැන නුවණක් නැති ඒ විදිහට පින්පව් සුගති දුගති ඒ වගේම කළ යුතු දේ නොකළ යුතු දේ අසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා ගැන ඊළඟට මෙලොව පරලොව සංසාර ගමන හේතුඵල ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවන ගැන නුවණක් නැති භික්ෂුහු ඒ වගේම මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකයේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වී යන දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම මවතෙන් තොර වූ දේවල් කියලා නුවණක් නැති භික්ෂුහු අනාගතේ පහළ වෙන්නේ මේකලනේ. එසේ අභාවිත කයෙන් යුතු අභාවිත සීලයෙන් යුතු අභාවිත සිතෙන් යුතු අභාවිත ප්‍රඥාවෙන් යුතු ඒ ස්ථවිර භික්ෂුහු ඒ කියන්නේ වස් 10ට වැඩි තේන්නව නේද? ස්ථවිර. ඔව් දැන් කතා කරන්නේ මොකද්ද? වස් ගැන විතරනේ. ඔව් එහෙනම් වස් වෙන විනයෙන් කරුණු පහයි. ආපත්‍ය දනේද, වැරදි දනේද, අනාපත්‍ය දනේද, වැරදි නොවනේ දේ දනේද, ලහුකාපත්‍ය දනේද, බරපතල නොනැවැත් දනේද, ගරුකාපත්‍ය දනේද, ගරුකාපතෙන් බරපතල සංඝාදි පරාජිකා සංඝාදි ශේෂ. ඇවත් දනේද වස් 10ට හෝ 10ට වැඩි වේද විනයෙන්. තේන්නනේ විනයෙන් පහයි. ධර්මයෙන් සද්ධා හිරියොත පිරිය පඤ්ඤා වෙන් යුතු අයට තමයි වස් 10ට වැඩි සාමණේර කෙනෙකු පැවිදි කරන්න පුළුවන් උපසම්පදා කරන්න පුළුවන්. එතකොට ප්‍රමාදී භික්ෂුන් අතර එහෙම අය පහළ වෙනවද? පහළ වෙන්නේ නැහැ. එතකොට අනාගතේ සිල් ඇති පහළ වෙන එසේ අභාවිත ඉස්තර භික්ෂු පහළ වෙනවා. ප්‍රඥාවේ ඒ ඉස්තවිරු භික්ෂු සිව්පසේ ලාභය බහුල කොට වසන්නා වූය. එතකොට ලාභයේ විදිහට හැමතිස්සෙම උපදවා ගන්න යාලා හිතන්නේ කියන්නේ කරන්නේ මොකක් ගැනද? නිතර නිතර චීවර හොයාපල්ලා. ඒ සඳහා පින්ඩපාත කෑම්බීම් පින්ඩපාත සේනාසන කුටි බෙහෙත් මිල මුදල් මේවා තමයි ලාභය කියලා සිව්පසේ ලාභය බහුල කොටගෙන මේවා තමයි හොයන්නේ මේවා තමයි ගොඩ ගහන්නේ මේවා තමයි රැස් කරන්නේ මෙන්න මේවා බහුලව වාසය කරන අය අනාගතේ. ඒ කියන්නේ සිව්පසේ දැන් නිවන් මගනේ උපදවා ගන්න ඕනේ. ගුණධර්මනේ උපදවා ගන්න ඕනේ නේද? හැබැයි අනාගතේ සංඝයාගේ මුලින්ම ඉස්සර භික්ෂුන්නේ ඒ ඇත්ත මොනවද කරන්න හදන්නේ? සිව්පසේ තමයි හොයන්නේ. සිව්පසේ තමයි බහුල උපදවා ගන්න මහන්සි කරන්නේ. අනාගතේ ඉස්සර භික්ෂුහු සිව්පස ලාභයේ බහුල කොට වසන්නා වූය. පේනවනේ සමහරත් ඇඟවලනේ නේද? ඇත්ත ඒක. එතකොට ශාසනයේ ලිහිල් කොට සබ්බ දුක්ඛ නිස්සරණ නෑ. නේ? කුසලස්සුප සබ්බ පාපස්ස අකරණ නෑ. කුසලස්සුප නෑ. සචිත්ත පරියෝ දපන නෑ. ඒතම් බුද්ධාන ශාසන වගේ වග නෑ. හැබැයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා.
බුදුරජාණන් වහන්සේම සරණ යනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යනවා. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනවා. ඒ කියන්නේ තිසරණේ අර ජීවිතේ වෙන මොකවත් නෑ කියන එකේ. සත්තා භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ වෙන මම ශ්‍රාවකයා වෙමි කියන එකනේ. භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක මම කිසිවක් නොදමිනේ. එහෙමනේ කියන්නේ. හැබැයි එහෙම ඉඳලා දැන් මොකද්ද මේ කරන්නේ? ඇතුලේ එකක් පිටේ එකක්. නේද? ඒ භික්ෂු මේ දැන් ප්‍රමාදීද අප්‍රමාදීද? ප්‍රමාදී. එතකොට සාසනේ ලීල් කරගෙනනේ හැල්ලුට අරගෙනනේ ප්‍රමාදී වාසය කරන්නේ. පිරිහෙන කරුණු තමයි කියන ලං කරගෙන ඉන්නේ. ඇයි සිව්පසේ ලාභේ ප්‍රත්‍ය කරගෙන ඉන්නේ? නේද? දැන් සාසනේ තියෙන්නේ මොකටද? සබ්බ දුක්ඛ නිසරණටනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණනි, ඒ පිරිහෙන කරුණු පෙරටුගෙනගෙන හුදකලා භාවනා යෙදීම පිණිස වීරිය අත්තරින්නාව කියන. ඒ කියන්නේ හුදකලා බණ භාවනාවේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණාත්තාය කියලා නිවන සාක්ෂාත් කිරීම පිණිස තියෙන වීරිය අත්තරිනවා කියනවා. ඒ කියන්නේ ප්‍රමාදී ගණයට වැටෙනවා කියනවා. උපදවාගත්තේ නැති සතර අපා දුකින් නිදහස් වීම, කාම ලෝකෙට එක්වතා කයිලා දුක අවසන් කරනම, ඊට පස්සේ කාම ලෝක දුකින් නිදහස් වීම, මෙලොව පරලොවේ අතරින් නිදහස් වීම, දුකින් නිදහස් වීම පිණිස කායික පිරිසිදු බව දියුණු කරන්නේ අතාරිනවා නෑ කියනවා. වාචික පිරිසිදු බව අතාරිනවා. මානසික පිරිසිදු බව දියුණු කරන්න තියෙන ප්‍රතිපදාව අතහැරලා නොඅද්දුටු මාර්ගඵල දිගමයන් අධ්‍යක්ීම පිණිසත් උපදවාගත්තේ නැති මාර්ගඵල උපදවා ගැනීම පිණිසත් සාක්ෂාත් මොකද මාර්ගඵල උපදවා ගන්නට තියෙන නොදැක්ක අවබෝධ නොකළ මාර්ගඵලාව සාක්ෂාත් උපදවා ගැනීම පිණිස තියෙන වීරිය ආරම්භන්නේ නෑ කියනවා. ඔවුන්ගේ පැවිදි බව ලබන පස්සිම ජනතාවද උන්ගේ දෘෂ්ටියට පැමිණෙන්නේ ඕන බරපතල. තමන් ඉන්න ස්වභාවයේ අර විදිහට ප්‍රමාදී වාසය කරනකොට තීර මධ්‍යම කනාවක ආචාර උපාධ්‍ය සද්දි විහාරික ගෝලෙව්. ඊට පස්සේ ඒ අය ඇසුරු කරන පස්චිම ජනතාව ඉන්නවනේ උපාසක උපාසිකාවන්. ඒ අය හැදෙන්නේ මොන විදිහටද? අර තමන් ගරු කරගෙන ඉන්න තීර මධ්‍යම නාවක සංඝයා තමයි ගේ අදහස් වලට අනුව තමයි කියන කටයුතු කරන්නේ. දැන් වර්තමානයේ ඒක තියෙනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? මේ ඇඳිවතේ ඉසගිනිගත් උපමාවෙන් සතර අපා දුකින් නිදහසෙන් වීරිය කරන්නට. සාරිපුත්ත මොග්ගල්ලායනන් වහන්සේලා වගේ දුකින් නිදහසෙන් මුනිවරු වෙන්න. නේද? චිත්ත ගෝපති හත්තාලවක උග්ග ඒ වගේම නන්ද මාතා කුජ්ජතර වගේ සකින් මේ කාම ලෝකේ දුක අවසන් කරන්නට වීරිය කරන්න. මේකනේ සාසුන් වහන්සේ වදාළේ. එතකොට ප්‍රමාදී භික්ෂුන්ගේ මේක ප්‍රකට වෙනවද? නෑනේ. එතකොට මේ භික්ෂුන් ඇසුරු කරගෙන යන් පේන නොපෙනෙන ගිහි උපාසක උපාසිකාවන් ඉන්නවනම් ඒ ඇයිත් වැටෙන්නේ මොකද්ද? ප්‍රමාද ගණයට අප්‍රමාදය. ඒ දෘෂ්ටියටම නේද වැටෙන්නේ. ඒකනේ දැන් අපිට ඇහෙනවනේ නේද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන කෙනෙකුට එනම් වදාළ අදාහගත් ධර්මයේ මොකද්ද? ශාස්ත්‍රඥ වහන්සේගේ ඇඳිවතේ හිසගිනිගත් උපමාවෙන් සතර අපා දුකේ නිදහස් වීමට වීරිය කිරීමයි. ඒ සඳහා ප්‍රහාණය කළ යුතු යා අකුසලයක් ඇද්ද? කායික ප්‍රහාණය පිණිස වීරිය කිරීමයි. වාචනින් ප්‍රහාණය කළ යුතු අකුසලයක් ප්‍රහාණය කිරීමට වීරිය කිරීමයි. සිතේ තිබෙන අකුසල ඇද්දව ප්‍රහාණය කිරීමට වීරිය කිරීමයි. එතකොට ඒක නේද ශ්‍රාවකත්වය. මොකද රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වදාළේ අන්තිම මොහොතේ පවා ධර්ම මාර්ගයේ පුරුදු කරන තාක් රහතන් වහන්සේලාගේ හිස් වෙන්නේ නැහැ. නුවණැත්ත කවදාද ලෝකේ අක්කන සූත්‍රය තියෙනවනේ. එහෙනම් ශ්‍රාවකයෙකුට මේ ටික විතරයි කියන්න පුළුවන්. නේද? මොකද ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඉන්නවනේ ශ්‍රාවකයෙකුට. නේද? එහෙනම් ශ්‍රාවකයෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ කියන කරන හිතන කෙනා. නේද? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ නොවදාළ දෙයක් කියනවා නම් යම් තේර මධ්‍යකම නාවක සිවණ පිරිස කවුරු හරි ගිහි පැවිදි එයා ශ්‍රාවකෙද? නෑනේ. නේද? බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රමාදීව වාසය කරන මේ ඉස්තවිරි භික්ෂු ගෝලයෝ අනුව සිව්පසයට යටලා ඉන්න පිරිස අනුවම ඒ විදිහටම ඒ අය අසුරු කරාගෙන ඉන්න පස්චිම ගිහි පැවිදිත් ඒ ආකල්පයට එනවා කියනවා. නේද? දැන් වර්තමානයේ පේනවනේ මේ කාලේ පින් මදි අවබෝධ කරන්න බෑ. සුගතියට පැන ගන්න. නේද? මාර ප්‍රශ්න. ඊළඟට පින් මදි අමනුෂ්‍ය ප්‍රශ්න. නේද? මේවා එතකොට
ශ්‍රාවකයන් විදිහට සාස්ෘන් වහන්සේ බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය කෙනෙකුට අවංකවම නියතමානීව සතර ආගතයෙන් තුළ සත්‍යෙට ගරු කරන කෙනෙක් විදිහට කියන්න පුළුවන් දේවල් බෑනේ. ඒක පිළිගත්තත් නැත සත්‍ය එකයි නේද? මොකද මේ ලෝකේ රසයම දේ මොකන්ද? කැම්බින්ද? එහෙනම් සත්‍ය. සත්‍ය රසය. සත්‍ය රසය තුල තමයි දුක ඉදිකට්ටක තරව දෙයක් නැති තැන. නේද? නොනැත්තු කැමති මොන රසෙද? සත්‍ය වූ රසය. ඒ මොකද ආර්ය සත්‍ය අවබෝධය තුල මේ රාග දේශ මොහ ප්‍රහාණය කර ලබන සාන්ත නිවන. මේ සත්‍යෙට සත්‍ය සරණ යාම තුල, සත්‍ය පිළිගැනීම තුල, සත්‍ය තුල ජීවත් වීම තුල, සත්‍ය අවබෝධ කිරීම තුල සත්‍යට අනුව ජීවත් වෙච්ච කෙනෙකුට ලබන සාරය මොකද්ද? සත්‍ය රසය නැමැති නිවනයි. නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පස්චිම ප්‍රමාදීව වාසය කරන මේ භික්ෂුව වාසය කරන පස්චිම ජනයෝද සිව්පසයේ ලාභයේ බහුල කොට වසන්නා හුවේ. අර භික්ෂුන් ප්‍රමාදීව වාසය කරලා සිව්පසයේ රැස් කරන්න යම්සේද ඒ අය අසුර කරගෙන ඉන්න අය ඒවම ප්‍රමාදීව ගොඩ ගහන්න අප්‍රමාදීව පින්දහම් කරන්න කුසල් වඩන්න පුරුදු වෙන්නේ නෑ. එහෙනම් කක්කුට්ටාගේ කතාව නෙමෙයි දෙන්නේ. ඇදේට ගිහිල්ලා ඒක බලාගෙන යනවා. නේද? අර කලින් යන ගවයා ඇදේට නේ යන්නේ. පස්චිමේ මොකද කරන්නේ? ඒ විදිහටම යන්නේ. ශාසනය මේ විදිහට ලිහිල් කර ගන්නවා කියනවා. සැහැල්ලුවට ගන්න කියනවා. පිරිහෙන කරුණු ලං කරගෙන වාසය කරන කරනවා. ඒ පිරිහෙන කරුණු පෙරටු කරගෙන හුදකලාව බණ භාවනාවේ යෙදීම පිණිස වෙරවීරි වැඩිම අත්හරිනවා කියනවා. හැබැයි මහණුනේ මොකද්ද? සබ්බ දුක්ඛ ඒ කොයි ජීවිතේද? මේ ජීවිතේ. ඇඳි වතේ ඉසිගෙන ගත්ත මොහොත. ජීවිතය කියන්නේ මේ මොහොත. ඒක අත්හරිනවා කියනවා. ඔව් නූපන් මාර්ගඵලාදී උපදවා ගැනීම පිණිස සාක්ෂාත් නොකල මාර්ගඵල උපදවා ගැනීම පිණිස තියෙන වෙරවීරිය සම්පූර්ණම අත්හරිනවා කියනවා. ඔව් මාර්ගඵල අවබෝධයට උමනා කරන වෙරවීරිය ආරම්භ කරන්නේ නැහැ කියනවා. පින්වත් මහණෙනි මෙසේ මේ ඇත්ත මොකද කරන්නේ? කළ යුතු දේ නෙමෙයි නොකරන්නේ. නොකළ යුතු දෙයමයි කිරීම නිසා මොකද කරන්නේ? මේ විදිහට බුද්ධ ශාසනයේ සබ්බපාපස්සකරණං සියලු පව වලකින්ට තියෙන වැඩ පිළිවෙල අතාරිනවා. කුසලස්ස උපසම්පදා. ඔව් නිවන පිණිස රාග දේශ මොහ නැමැති ගින්න නිවාගෙන සාන්ත නිවන පිණිස වීරිය කරලා උපදවාගත යුතු නිවන උපදවා ගැනීම පිණිස පිරිසුදු කළ යුතු කායික වාචික මානසික ක්‍රියාව අත්හරිනවා. ආත්‍යරියට පස්සේ මොකද වෙන්නේ? ධර්මයයි විනයයි දෙකම ධර්මයේ පිරිහෙනවා. ධර්මයේ පිරිහෙන ධර්මයේ අතුරුදහන් වෙනවා. ධර්මයේ අතුරුදහන් වීමේ මොකද වෙන්නේ? විනය අතුරුදහන් වෙනවා. මේ විදිහට විනය අතුරුදහන් වීමෙන් ධර්මයේ අතුරුදහන් වෙනවා. පින්වත් මහණෙනි මේ පස්වෙනි අනාගත කරුණයි. මේ තාම හටගෙන නැහැ කියනවා. අනාගතේ හට ගන්නවා කියනවා. ඒ නිසා පින්වත් මහණෙනි ඔබ මේක තේරුම් අරගෙන දැම්ම තේරුම් ගන්න මේක ප්‍රහාණය කරන්නට වීරිය කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මේ අනාගත භයපසයි. මේකල මේවා හටගෙන නෑ. අනාගතේ තමයි හටගන්නේ. ඒ නිසා පින්වත් මහණෙනි ඔබ මේක තේරුම් අරගෙන ඒ අනාගත බිය ප්‍රහාණයට දැම්ම මහාන වුණේ සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුකින් නිදහසලා නිබ්බාන සත්‍ය කරණත්තාය රාග දේශ මොහ නැමැති අකුසල් ප්‍රහාණය කරලා සාන්ත නිවන උපදවා ගැනීම පිණිස නම් සබ්බපාපස්සකරණං පවුණු කිරීම වලකින්න. කුසලස්ස උපසම්පදා සිත කය වචනෙන් ජීවිකුල යම් තා කුසල ලැබද දියුණු කරගන්නට. එතකොට මොකද වෙන්නේ? රාග දේශ මොහ නැමැති අකුසල් ප්‍රහාණය කරලා සාන්ත නිවනටපත් වෙනවා. ඒ තමයි බුද්ධාන ශාසනං. මේක තමයි කියන බුදුරජාණන් වහන්සේ වදාළ පස්වෙනි බිය. එහෙනම් කොරෝනා වලට වඩා විශාලම අනතුරු තියෙන්නේ මොකේද? මේ අනතුරේ. නේද? අපිට කන්න බොන්න ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහන නැති එක නෙමෙයි ප්‍රශ්නේ. වටින්නේ මොනවද? ගුණධර්ම. ගුණධර්ම පුවදින්නේ මොකද්ද? ගුණධර්ම පුවදවන්නේ ධර්මයේ. නේද? ධර්මානුකූලව ජීවත් වෙන ජීවිතේ තමයි ශ්‍රේෂ්ඨත්වයේ පාරා යන්නේ. භය වෛර වලින් නිදහස් වෙන්නේ. ඉතින් මේක කාටවත් මේ නිന്ദා පහස කළා නෙමෙයි. නේද? මේක සංසාර ගමන කර්මානුරූපව යන්නේ.
ඒ නිසා මේ බව තේරුම් අරගෙන නුවණැති අය විදිහට අපි කරන්න මොකද? කල්යාණ මිත්‍රාශ්‍රී, කල්යාණ ධර්මයේ ආලා නුවණින් යුක්තව දියුණු කළ කල්යාණ මිත්‍රාශ්‍රව සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරේ ගිහි පැවිදි කල්යාණ මිතුරන්ගේ දස කතාවෙන් අනුග්‍රහ ලැබීම දියුණු කළ යුතු ධම්මානුධම්ම ප්‍රතිපදාව වෙන ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දන් දීම, ධාර්මිකව ජීවත් වීම, ඊළඟට දෙමව්පියන්ට සැලකීම, මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අවබෝධ කර ගැනීම පිණිස වීර්ය කිරීම. ඒ සඳහා තමයි අපි වීර්ය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මේ වෙලාවේ මේ ඉපදෙන මැරෙන සසරින් නිදහස් වෙන්න පියා දුන්නු මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අප හැම දිනාටම ඒකාන්තම ධර්ම අවබෝධය පිණිස හේතු වේවා.